ඔගේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව අපි විශාල ගැටලු තියෙනවා. මේ විෂය පිළිබඳව යම් අවබෝධයක් සහ මූලධර්ම සහ පදනම පිළිබඳව දැනගැනීම කාටත් වැදගත් වෙනවා. මේ ඉගෙනීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයෙක් තමයි විරාජ් බාලසූරිය මහත්මයා. ඒට හේතුව ඔහු එවැනි දේශන ආරක්ෂක හමුදා වලට සහ වෙන පරිපාලන නිලධාරීන් ආදීන්ට පවත්වනු ලබනවා. ඒ නිසා ඔහුගේ දැනුම අපිට ප්‍රයෝජනයට ගැනීමට පුළුවනි. මේ අවස්ථාවේදී මම තමන්ගේ දේශනාව පවත්වාගෙන යාමට ඉඩහසර ලබා දෙමින් මේ අවස්ථාවේ මෙතනින් සමුගන්නවා මොහොතකට ඒත් හැකි සෑම විටින් විට දේශනාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඔබට හැමට හොඳ ඵලදායී දේශනයක් අසන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ දේශනා මාලාව අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද පුහුණුව සහ පුහුණුව කියන තමයි විද්‍යාර්ථයෙක්ගේ ශාස්ත්‍රඥයෙක්ගේ ජීවිතයේ කොටසක් වෙන්න ඕනේ. කිසි කෙනෙක් සියල්ල දන්නේ නැහැ. හැමෝම තවත් කෙනෙක් ඉගෙන ගත යුතු වෙනවා. ඒ ඉගෙනීම සඳහා අවස්ථා අද අපිට මූණයට හම්බෙලා ඉගෙන ගන්න තියෙන පහසුකම් අඩුයි මේ වසංගත තත්ත්වයේ උඩ. නමුත් අපි සයිබර් අවකාශය උපරිම වශයෙන් ප්‍රොජෙක්ට් ගත යුතුයි ඉගෙනීමේ කටයුතු සඳහා. මම ඒ කාර්යයේදී අපේ දෙපාර්තමේන්තුව පහුගිය කාලේ සෑහෙන සාර්ථකත්වයක් ලැබුවා. මම හිතන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇරුණාම වැඩිම වීඩියෝ සංඛ්‍යාවක් අපි තමයි මේ වෙනකොට සයිබර් අවකාශයට මුදා හැරලා තියෙන්නේ. ඒ විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය අපි තවදුරටත් ඉදිරියට රැගෙන යා යුතු වෙනවා. එහිදී අපිට විරාජ් බාලසූරිය වැනි දක්ෂ කතිකයන්ගේ තරුණ පුරාවිද්‍යාඥයන්ගේ තරුණයි කියන එකට හරිද මන් දන්නේ නැහැ. කොහොම හරි මේ සහයෝගය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. බොහොම ස්තුතියි ඔබ සැමටම. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ මාව ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අධ්‍යක්ෂ රාජතුමනි, ඒ වගේම නඩත්තු අංශයේ අධ්‍යක්ෂතුමියනි, සයිබර් අවකාශය පාවිච්චි කරලා ශ්‍රී ලාංකීය උරුමය කළමනාකරණය කරන්නා වූ සියලු දෙනා දැනුවත් කරන්න මේ ගෙන යන උත්සාහය මා ඉතාම අගය කරනවා සහ ඒ උත්සාහයට මගේ ගෞරවය ප්‍රණාමය මුලින්ම පුද කරනවා. ඒ නිසා මම හිතන්නේ අපෙන් වැඩක් ගැනීමේ උවමනාව සහ අපේ තියෙන යම් ආකාරයක හැකියාවක් උද්දීපනය කරලා දෙපාර්තමේන්තුවේ ප්‍රගමණය සඳහා මේ දේවල් පාවිච්චි කිරීමේ හැකියාව ලබා ගැනීම මම හිතනවා හොඳ පෙරනිමිත්තක්. ඒ නිසා මා අද කතා කරන්න යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න අපේ සහෝදර නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට විෂය සම්බන්ධයෙන් කාරණයක් නෙමෙයි. මා කතා කරන්න යන්නේ මුළු ලෝකෙම ඕනෑම ආයතනයක නිවසක එහෙම නැත්නම් පාසලක විශේෂයෙන් යුද හමුදාව පොලිසිය මේ වගේ ආයතනවල ඉන්නා වූ නිලධාරීන්ගේ ශක්්‍යතාවයන් ශක්්‍යතා කියලා කියන්නේ හැකියාවන්. එතකොට මානව සම්පත අපිට තියෙන මානව සම්පත කළමනාකරණය කරගනිමින් කොහොමද ඔවුන්ගේ හැකියාව දියුණු කරගන්නේ කියන කාරණාව ගැන පුහුණු කරුවෙකු විදියට ශක්්‍යතා වර්ධන පුහුණු කරුවෙකු විදියට තමයි මේ දේශනය අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාව සඳහා සහභාගී වෙලා ඉන්න සියලු දෙනා ඉතා උණුසුම පිළිගන්නවා සහ ඔවුන්ට යම්කිසි ආකාරයක දැනුමක් ලබා දීමට හැකි වේ යයි විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ පෙරදැරිව අපි කවුරුත් දන්නා කියන අය මේ දේශනය සඳහා එකතු වෙලා ඉන්නේ. ඔබ මුලින්ම ඔබගේ මේ දේශනයේ පුරාවිද්‍යාත්මක දේශනයක් නොවන නිසා ඔබ ගැන කතා කරන්නක් නිසා ඔබගේ තියෙන සම්බන්ධතාවය කියන්නේ අපි හිතමු දුරකථනය වෙන්න පුළුවන් නැත්නම් ඔබට තියෙන ලිපි ලේඛන වෙන්න පුළුවන්. දැන් ඔබ උත්තර දෙන්න තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒ ටික චුට්ටක් පැත්තකින් තිබ්බොත් තමයි මේ දේශනය ඔබට වඩාත් ප්‍රතිඵලදායක වෙන්නේ. ඒ නිසා මම මේක ආරාධනා කරමින් දේශනයට යනවා. ඒ වගේම මේ දේශනය කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට අපේ දේශන පත්‍රිකා ටික ඉදිරිපත් කිරීම ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට කරගෙන යන්න කියලාත් ආරාධනා කරනවා. මානව සම්පත් කළමනාකරණය හා ශක්්‍යතා වර්ධනය. ඔබට හම්බෙලා තියෙන මානව සම්පත ඔබ කෙසේද කළමනාකරණය කරගත යුත්තේ? විශේෂයෙන් අපේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්නා වූ පිරිසක් විදියට කොහොමද අපි අපිට හම්බෙලා තියෙන මානව සම්පත කළමනාකරණය කරගන්නේ? ඒ සඳහා තියෙන උපාය උපක්‍රම මොනවද? සහ
අපේ කණ්ඩායමේ හැකියාව අපි කොහොමද උත්ප්‍රේරණය කරලා අභිප්‍රේරණය කරලා අපේ ඉලක්ක කරා ගෙන යන්නේ කියන එක තමයි මේ මාතෘකාවෙන් මේ පැය දෙක ඇතුලේ මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යන් ඉස්සරහට. දැන් මේ ඔබට පේන රූප රාමුවේ පේන්නේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න එක මයික්‍රොෆෝනයක් ලබාගෙන තමන්ගේ අදහස තමන්ගේ වර්ගයාට තමන්ගේ කණ්ඩායමට ප්‍රකාශ කරන්න තරගයක යෙදලා ඉන්නේ. අපි මයික්‍රොෆෝනයක් පාවිච්චි කරන්නේ සහ අපි යමක් කියන්න උත්සාහ කරන්නේ බොහෝ ලවුඩ් එකෙන් නැත්නම් බොහොම වේගයෙන් කියන්න උත්සාහ කරන්නේ අපි අනසක ප්‍රචාරය කරන අවස්ථාවක් සඳහා. නමුත් ඔබට පේනවා ඔබගේ රූප රාමුව අතරේ තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු මයික්‍රොෆෝනයට පොර කන්නේ නැහැ. හැබැයි ඔහු තමන්ගේ අත්ල සංඥා පාවිච්චි කරලා ඔහු ඔහුගේ කාර්යයන් කරනවා. දැන් එතකොට මෙතන ඵලදායි නායකයෙක්, ඵලදායි ශක්්‍යතා වර්ධකයෙක් බවට පරිවර්තනය වෙන්න නම් අපි උත්සාහ කරන්න ඕනේ අපේ කණ්ඩායම මේ එකම මයික්‍රොෆෝනයකින් තමන්ගේ වචනය අනිත් ප්‍රජාව හමුවේ තබනවාට වඩා තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ කණ්ඩායම ඊටාම මනවින් මෙහෙයව ගන්න. ඒ සඳහා තමන්ට උරුම හඬ, තමන්ට උරුම පෞරුෂය, තමන්ට උරුමව තියෙන හැකියාව තමයි ඊට වැදගත් වෙන්නේ. ඒ නිසා මේ රූපරාමයෙන් මම ඔබට කියන්නේ ඔබ වෙන්න අර ඔබගේ දුරකථනයේ එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ ඔබ ඉදිරියේ තිබෙන දර්ශනය වන දෙදෙනා මෙන් නොව අර තනි පුද්ගලයාසේ ඔබට කටයුතු කරන්න හැකියාව හදාගන්න කියන යෝජනාව මම මුලින්ම කරනවා. අපි යමු ඉස්සරහට. ශක්්‍යතා ප්‍රවර්ධකයෙක් නැත්නම් මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්න නම් ඉස්සෙල්ලා ඔබ හොඳ නායකයෙක් වෙන්න ඕන. හොඳ නායකයෙක් සහ නායකයෙක් කියන්නේ දෙන්නේ. ශක්්‍යතා ප්‍රවර්ධකයෙක් අපි වටේ ඉන්න අයගේ හැකියාව, අපි වටේ අය ඉන්න අයව අඳුනගන්න, අපිත් එක්ක වැඩ කරන අය අඳුනගන්න නම් පළමුව අපි හොඳ නායකයෙක් වෙන්න ඕන. තමාට ලැබී ඇති කණ්ඩායමටත් ලැබී ඇති ඉලක්ක සපුරා ගැනීම උදෙසා ඉලක්කය වෙත ප්‍රශස්තව નિયમિત කාලයේදී උපරිම කාර්යක්ෂමතාවයෙන් ළඟාවීම උදෙසා ලැබී ඇති ස්වකීය කණ්ඩායමේ හැකියාවන්, දුර්වලතාවයන් අභියෝග තේරුම් ගැනීමේ තරම තුල ඔබ කෙතරම් දුරට ශක්්‍යතා වර්ධකයෙකුගේ නායකත්වය තියනවද කියලා අනිත් අයට පේන්න ගන්න. මේක ජර්මන් ජාතිකයෙකුගේ ශක්්‍යතා වර්ධකයෙකුගේ කියමනක් හර්මන් ස්පෙන්සර් කියන ශක්්‍යතා වර්ධක පුහුණුකරුවා ලෝකයට දුන්න කාරණයක්. ඔබ ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න පළමුව හොඳ නායකයෙක් වෙන්න. තමන්ට ලැබිලා තියෙන කණ්ඩායම කෙතරම් ප්‍රමාණයක් වුණත් තමන්ට ලැබිලා තියෙන ඉලක්කය සපුරා ගැනීම සඳහා කණ්ඩායම ප්‍රශස්තව નિયમિત කාලයේදී ඉහළ කාර්යක්ෂමතාවයකින් ගෙනියන්න ඔබට පුළුවන්කම ලැබෙන්නේ ඔබ හමුවේ තියෙන හැකියාව තේරුම් ගැනීම, දුර්වලතාවය තේරුම් ගැනීම සහ අභියෝගය තේරුම් ගැනීමේ තරම තුල. ඒ නිසා අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශයේ කටයුතු කරගෙන යද්දී අපිට හම්බෙන කාර්ය මණ්ඩලය, අපිට හම්බෙන පිරිස, අපිට හම්බෙන පුරාවිද්‍යා සහායකයින්, මුරකරුවන්, ඒ වගේම විවිධ තනතුරු වල ඉන්නා වූ පුද්ගලයන්, ඒ වගේම අපේ අංශයට අදාළ නැති, අදාළයි තමයි ඔක්කොම, හැබැයි අපේ අංශයේ නොවන ගවේෂණ, කැණීම්, සංරක්ෂණ, වාස්තු විද්‍යා මේ වගේ විවිධ අංශ වල නියෝජනය කරන්නා වූ කණ්ඩායම් ප්‍රශස්තව, ඒ කියන්නේ උපරිම තත්වයකින් નિયમિત කාලයේදී, අපි ඒකට කියනවා નિયમિત වේලාවේදී ඉහළම කාර්යක්ෂමතාවයකින් යුතුව අපේ අරමුණ කරා යන්න පුළුවන් නම් කණ්ඩායමක් කරන්, එතකොට ඔබ ශක්්‍යතා වර්ධකයෙකුගේ නායකත්වය පිළිබඳව සෙසු අයට පේන්න ගන්නවා. අපි එසේ විය යුතුයි. ඒක තමයි මේන් අපි අදහස් කරන්නේ.
අපි යමු ඉස්සරහට. නායකයා අර මම මුලින් සඳහන් කළා වගේ ශක්්‍යතා වර්ධක ඇල්බර්ට් ස්පෙන්සර් මම මුලින් සඳහන් කළා වගේ ඔහු නායකයා ගැනත් මෙන්න මේ වගේ ගුණයක් තියෙන්න ඕන කියලා කියනවා. නායකයෙක් කියලා කියන්නේ යම් අරමුණක් වෙත ළඟා වීම සඳහා පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් උනන්දු කරන සංවිධානය කරන මාර්ගෝපදේශකත්වය ලබා දී පෙර ගමන් කරු ලෙස ඉදිරිපත් වෙන පුද්ගලයා. ලංකාවේ අපිට අද අපේ රට ගැන කල්පනා කළොත් අපි ගැන කල්පනා කළොත් ඔබ ගැන හිතන්න. අපි යම් අරමුණක් වෙත ළඟා වීමට යද්දී ඉස්සල්ලාම අපිට දැනෙන දේ මොකක්ද? අපි ඒ අරමුණට සමහර වෙලාවට බිය වෙනවා. සමහර වෙලාවට තැති ගන්නවා. සමහර වෙලාවට ඒ අරමුණ කරා ළඟා වෙන්න අපිට බැරි වෙයි කියලා පුරෝකථනය කරනවා. කලින් හිතනවා අපිට බැරි වෙයි කියලා. හැබැයි නායකයෙක් නම් ඔබ නඩත්තු අංශයේ කලාප භාර නිලධාරියෙක් නම් ඔබ නායකයෙක්. ඔබට ලැබිලා තියෙනවා මේ රටේ ජාතික උරුමය ආරක්ෂා කිරීමේ මහා දැවැන්ත වගකීමක්. ඒ වගකීම දීලා තියෙන ප්‍රදේශයක් නැත්තම් යම්කිසි සීමාවක් මුල් කරගෙන. අන්න ඒක තමයි ඔබේ අරමුණ. ඔබට තියෙන සීමාව. ඊළඟට ඔබේ සීමාව ඇතුලේ තියෙන ජාතික උරුමය නොකඩකොට සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට ප්‍රශස්ත විදියට පෙන්වීමේ වගකීම අපිට තියෙනවා. මොකද හේතුව අපි හැමෝම මේ රටේ මහජන මුදලින් එහෙම නැත්නම් මේ රටේ පොදු අරමුදලෙන් අපි වැටුප් ලබනවා. ඒ වගේම දීමනා ලබනවා. විවිධ වරප්‍රසාද ලබනවා. අපි වසර 55න් පස්සේ අපි හිතමු අවුරුදු 60 වෙනකන් හිටියයි කියලා. හැබැයි අපි ජීවත් වෙන කාලය පුරාවට මේ රටේ මහ ජනතාව අපි කරපු මහාර්ග සේවය වෙනුවෙන් ඒ අය අපිට ගෙවනවා. ඒක තමයි අපි කියන්නේ විශ්‍රාම වැටුප කියලා. ඒ නිසා මේ රටට ණය නොවි මේ ජනතාවට ණය නොවි අතීතයේ මිනිස්සු හැසිරුනේ හැම පවුලකම හිටපු හැමෝම නායකයෙක්. ඔවුන් කල්පනා කළේ මගෙන් මොකක්ද රටට විය යුත්තේ කියලා. නිසා ඔවුන් හැමතිස්සෙම උත්සාහ කළා ඒ තමන්ට ලැබුණු ටාස්ක් එක නැත්තම් තමන්ට ලැබෙන අභියෝගය සඳහා පෙරලා අභියෝග කරන්න. මම ඔබට කියනවා මේ දේශන මාලාව අවසාන වෙනකොට නඩත්තු අංශයේ ඉන්න කලාප නිලධාරීන්ගේ පෞරුෂය ඉහළ නංවාගෙන ඒ පෞරුෂය ඉහළ නංවා ගැනීමේ ප්‍රතිඵල මේ රටේ මහ ජනතාවට භුක්ති විඳින්න අවස්ථාව දෙන්න කියලා. නැවත මම කියන්නම් යම් අරමුණක් වෙත ළඟා වීම සඳහා පුද්ගලෙක් එක්කෙනෙක් වෙන්න පුළුවන්. කණ්ඩායම ඔබට හම්බෙලා තියෙන කණ්ඩායම උනන්දු කරන එක සංවිධානය කරන එක මේ වචනවල ලොකු අර්ථයක් තියෙනවා. උනන්දු කිරීම කියලා කියන්නේ ඔවුන් අභිප්‍රේරණය කිරීම මොටිවේෂන්. ඔවුන් අපි කොහොමද යම් තැනකට ගෙනියන්නේ? ඔවුන්ගේ පෞරුෂය කොහොමද අපි හදන්නේ? සංවිධානය කිරීම කියලා කියන්නේ ඊටත් වඩා පුළුල් එකක්. සංවිධානය කියලා කියන්නේ අපි සතු සම්පත් ටික උපරිම ආකාරයෙන් අවශ්‍ය අරමුණ කරා ළඟා වීම සඳහා පෙළ ගැස්වීමේ ක්‍රමවේදය. ඒක ඇවිල්ලා තාක්ෂණය. ඒ තාක්ෂණය අපි ළඟ තියෙනවා. ඊළඟට මාර්ගෝපදේශකත්වය. අපි දැනුම හොයා ගන්න ඕන වෙනස් වෙන්න ඕන මාර්ගෝපදේශකයෙක් වෙන්න. අපිට පුළුවන් වෙන්න ඕන අපේ හැකියාවන් හදා ගන්නවා වගේම බොහෝ දැනුම ඒක රාශී කරගන්න මේ සිද්ධිය සම්බන්ධව. එනිසා මේ විදියට සිද්ධියක් සම්බන්ධව අවස්ථාවක් සම්බන්ධයෙන් අපිට පුළුවන් නම් පෙරගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් වෙන්න. අද අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉදිරිපත් වීමේ ශක්තිය නැතිකම. අපි හැමදේම කල් දානවා. අපි හැමදේම විවිධ බාධාවන් පිළිබඳව කතා කරනවා. අපිට හිතෙනවා වර්ෂාව නිසා බෑ, පායන නිසා බෑ, අවශ්‍ය මෙවලම් නැති නිසා බෑ කියලා අපි හුඟක් වෙලාවට බෑ නෑ සහ පස්සේ බලමු කියන වචන අපේ ශබ්දකෝෂය තුල අපිව පස්සට ගෙනිහින් තියෙනවා. අපි දුර්වලයින් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා නායකයෙක් වීම අපේ ආයතනයට නොවේ අපේ ජීවිතයට වැදගත්. අපේ ගෙදරට වැදගත්. ඔබ ගෙදර නායකයෙක් වෙන්න ඕන. ඔබ ස්ත්‍රීද පුරුෂද කියන එක අදාළ නැහැ. ලිංගිකත්වයේ අදාළම නැහැ. ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට හිමි පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂය අඳුන ගන්න. ඔබට හිමි හැකියාවක් තියෙනවා. ඒ හැකියාව අඳුන ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ කණ්ඩායමට පෙරගමන් කරුවෙකු බවට පත් වෙන්න. මේ ශක්්‍යතා වර්ධක ඇල්බර්ට් ස්පෙන්සර් සඳහන් කරලා තිබුණු
සඳහන් කරලා තිබුණු අදහස. අපි ඉස්සරහට යමු. ධම්මි මිස් මාව ඇහෙනවද? ධම්මි මිස් ඇහෙනවා මේ අපිට ඇහෙනවා හොඳට. එහෙනම් ඊළඟ ස්ටෙප් එකට මේ තියෙන ටෙම්ප්ලේට් එක මාරු කරගෙන යන් ඉස්සරහට. හරි. මට පොඩ්ඩක් කියන්න මාරු කරන තැනදී. හරි. හරි ඔබතුමනි. නායකත්වයේ පිළිබඳව කතා බහ කරද්දී මම ඔබට ඉස්සෙල්ලා කිව්වා අපේ පෙරදිග රටවල් වල ගොඩක් වෙලාවට මේ ස්ත්‍රීවාදී තත්වය මත අපි දන්නවා බ්‍රාහ්මණයින් ලංකාවෙත් ඒ දේ කළා. ස්ත්‍රිය ශක්තිමත් භාවයෙන් අඩු තැනැත්තියක් කියන අදහස ලංකාව තුල ඇති කරන්න උත්සාහ කරා බ්‍රාහ්මණයින්. ඒක සමහර වෙලාවට ඇති වුණා. දැන් අපි හොඳටම දන්නවා ශ්‍රී මා බෝධිය අරගෙන ලංකාවට වඩින්නේ කාන්තාවක්. ඒ වගේම දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන්නේ කාන්තාවක්. හැබැයි එහෙව් කාන්තාවක් බුදුහාමුදුරුවෝ බිහි කරන්නේ මවක් කාන්තාවක්. හැබැයි එහෙව් කාන්තාව දුර්වලයි. සහ ඇය යම් තැනක සිටිය යුතුයි, ඇයට ඉදිරියට එන්න අවස්ථාවක් නොදිය යුතුයි කියන බ්‍රාහ්මණවාදී සංකල්පය ලංකාව තුල ව්‍යාප්ත කරන්න උත්සාහ දරුවා යම් කිසි කාල පරිච්ඡේදයකදී. නමුත් මම මේ ඔබට පෙන්වන්න යන්නේ ඔබ හොඳට බලන්න මේ නායකත්වය පිළිබඳව සෝවියට් රුසියා කාන්තා බලගන්නේ. මේ අය තමයි මේ බොහොම ඉතාම ශක්තිමත් කාන්තාව. මේ අය ආත්මාරක්ෂක සටන්, අවියායුධ පුහුණුව, හැකියාවන්, ඒ වගේම තීරණ ගැනීම, ක්ෂණිකව ක්‍රියාත්මක වීම, මේ බල ධනය කියලා කියන්නේ ඒකයි. ඔවුන් පිරිමින් 3-4 දෙනෙකු එකවර යටත් කරගන්න තරම් ශක්තිමත්. ඔබ බලන්නේ ඡායාරූපයේ ඉන්න සෙබලියගේ දෙනෙත, ඇයගේ තියෙන ස්වභාවය, ඇගේ තිබෙනා වූ වීරත්වය ඔබ බලන්න. මේ ඉන්නේ කාන්තාව. ඔබත් එසේ වන කාන්තාවක් විය යුතුයි. එනිසා සෝවියට් රුසියා කාන්තා බලගණය කියන්නේ මෙහෙමයි. නායකත්වය කියලා කියන්නේ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක ක්‍රියාකාරී අරමුණක් ඉටු කර ගැනීම සඳහා යොමු වන අවස්ථාවකදී ඒ වෙනුවෙන් ප්‍රයත්න දරා බලපෑමක් ඇති කර අරමුණ කරා ළඟා වීමට පුද්ගලයා හෝ කණ්ඩායම් මෙහෙයවීමේ ක්‍රියාදාමය. දන්නවා මේ ලංකාවේ ශ්‍රී ලංකා යෝධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශය වගේම ලෝකයේ ඊටාම විශිෂ්ට ගණයේ ප්‍රහාරාත්මක කටයුතු සහ වෙස්වලා ගැනීම සහ අනෙකුත් ගරිල්ලා සටන් ක්‍රම මේවා පිළිබඳව කතා කරද්දී ලංකාවේ අපි විතර ලෝකයේ හමුවේ ස්වභාවික පරිසරය තුල හිටපු සටන්කාමයෝ පිරිසක් නැහැ. අපේ රටෙන් ඉගෙනගත්ත හුඟක් දේවල් අද චීනය ජපානය තමන්ගේ කරගෙන තියෙනවා. සම්ම මාතෘභූමිය ඇතුලේ මේ ශ්‍රී ලාංකිකයා විශේෂයෙන් සිංහලයා කියන තැන ඉන්න පුද්ගලයින් සතුව තිබෙන මහා අභිමානයක් තියෙනවා. මහා ශක්තියක් තියෙනවා. උන්ට නොකල හැක්කක් නැහැ. කල නොහැක්කක් නොමැත කියලා කියන්නේ. ඒ නිසා මෙතෙන්දි නායකත්වය ගැන කතා කරද්දී කියන්නේ ක්‍රියාකාරී අරමුණක් ඉටු කරගන්න. ඔබට සමහර වෙලාවට ඔබගේ නඩත්තු කලාපේ ක්‍රියාකාරී අරමුණක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඉටු කරගන්න යොමු වුණාට පස්සේ ඒ වෙනුවෙන් ප්‍රයත්න දරන්න වෙනවා. සමහර වෙලාවට අඩුපාඩු තියෙවි. නමුත් අපි විකල්ප සොයමින් ඒ අඩුපාඩු සඳහා ප්‍රයත්න දරලා බලපෑමක් කරලා අපි ප්‍රෙෂර් ගෲප් එකක් වෙන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන යම්කිසි අවස්ථාවකදී බලපෑමක් කරන්න ඒ පෞරුෂය අපි ළඟ තියාගන්න ඕන. ඒ හඬ අපි ළඟ හදා ගන්න ඕන. ඒ දැක්ම අපි ළඟ තියා ගන්න ඕන. ඒක ඒ සියල්ල ඇති වෙන්නේ තමන්ගේ චර්යාවන් මත. ඒ නිසා ඔබ ඔබේ කණ්ඩායම ඉස්සරහට මේ සෝවියට් රුසියා කාන්තා බලගෙන ඉන්න තැනැත්තියගේ තියෙන මේ නිලැඳුම නෙමෙයි. ඇගේ තියෙන ඇපියරන්ස් දිහා බලන්න. ඔබට පුළුවන් වෙන්න ඕන අභියෝගයක් දිනන කෙනෙක්. ඔබේ කණ්ඩායම ඔබ ගැන විශ්වාස කරන්න ඕන. මෙයාට මේක කරන්න පුළුවන්, මෙයා අතාරින්නේ නැහැ. එහෙම අය ගොඩක් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්නවා. කලාපනිලධාරීන් අතරේ අනික් නිලධාරීන් අතරින් අපි දන්නවා විශාල කැපකිරීම කරන දවල් රැ නැතුව තමන්ගේ මහන්සිය, තමන්ගේ හැකියාව පාවිච්චි කරලා මේ රටේ උරුමය ආරක්ෂා කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය තවත්
උනන්දු කිරීමේ අභිලාෂයෙන් තමයි මේ දේශනය අපි ඉස්සරහට කරන්නේ. ඒ නිසා ඔබ බලපෑම් කණ්ඩායමක් වෙන්න ඕන. ඔබට තියෙනවා හඬක්, ඔබට තියෙනවා දැක්මක්, ඔබට තියෙනවා හැකියාවක්, ඔබට තියෙනවා පෞරුෂයක්. අන්නේ පෞරුෂය තුල ඉඳගෙන ඔබේ කටයුතු කරන්න ඕන. එවිට ඔබ ඔබේ කණ්ඩායමේ විශ්වාසය දිනා ගන්න. ඔබ ඔබේ කණ්ඩායමේ නායකත්වයට ඉබේම පත් වෙනවා. ඒ විශ්වාසය ඇති කර ගැනීමෙන් අරමුණ කරා ළඟා වීමට පුද්ගලයා හෝ කණ්ඩායම් මෙහෙයවීමේ ක්‍රියාදාමය තුල තමයි සෝවියට් රුසියා බල ඇණිය මුළු මහත් ලෝකෙම විශිෂ්ටතම කාන්තා බල ඇණිය බවට පත් වුණේ. ඔවුන් සියලු ආකාරයේ දක්ෂතා සහිත කාන්තාව. ඔවුන්ට අවශ්‍ය ඕනෑම විටක ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව තියෙන කාන්තාව. හැබැයි ඊට වඩා ධීර කාන්තාව ලංකාවේ හිටියා. ඒක නිසා අපි යෝජනා කරනවා, අපි ඔබෙන් ඉල්ලනවා, ඔබ පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් ඔබට පුළුවන් වෙන්න ඕන ඔබේ සතු නායකත්වය හදාගන්න. ඊළඟට අපිට තවත් අදහසක් තියෙනවා පීටර් ඩ්‍රූකර් විසින් සඳහන් කරලා තියෙන අදහස. පීටර් ඩ්‍රූකර් සඳහන් කරනවා ඔහු ඊටාම විශිෂ්ට ගණයේ මානව විද්‍යාඥයෙක්. ඔහු සඳහන් කරනවා ඔහු එංගලන්ත ජාතිකයෙක්. නායකත්වය යනු මිනිසුන්ගේ දැක්ම ඉහළ මට්ටමකට ගැනීම, මිනිසුන්ගේ පෞරුෂය ශක්තිමත් කිරීම සහ මානව ක්‍රියාකාරීත්වය ඉහළ කාර්ය සාධනයකට පත් කිරීම. බලන්න මේ අදහස්. මේවා බටහිර විද්වතුන්ගේ අදහස්. හැබැයි මේ සියල්ල පෙරදිග අපේ රටේ ඊට ගොඩාක් කලින් තිබුණු දේවල්. බුදුහාමුදුරන්ගේ දහම ඇතුලේ මේ කියන කාරණා ඔක්කොම තියෙනවා. ඒ නිසා අපෙන් උකහාගත්ත දේවල් බටහිර උගතුන් තමන්ගේ කරගෙන අපිට දැන් දෙනවා. එහෙම දීලා තියෙන්නේ අපේ පෞරුෂයේ ප්‍රශ්නේ නිසා. නායකත්වය කියලා කියන්නේ පීටර් ඩ්‍රූකර්ට අනුව මිනිසුන්ගේ දැක්ම ඉහළ මට්ටමකට ගන්න එක. මිනිස්සු හිතන විදිය වෙනස් කරන එක. මිනිසුන්ගේ සංකල්ප වෙනස් කරන එක. සංකල්ප හොඳ කරන එක සහ ඔවුන්ගේ පෞරුෂය ශක්තිමත් කරන එක. සහ ඒ තුලින් මානව ක්‍රියාකාරීත්වය ඉහළ කාර්ය සාධනයකට ලක් කිරීම පීටර් ඩ්‍රූකර්ට අනුව බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණාව ඔහුගේ වචන වලට පෙරලලා අද අපිට දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන අපි මේ රට මාතෘ භූමිය විදියට ගනිද්දී මේ ශ්‍රී ලංකාවේ තියෙන සම්පත්, ලංකාවේ තිබෙනා වූ දේශගුණය, ශ්‍රී ලංකාවේ තිබෙනා වූ අපිට හැකියාවන් මේ සියල්ල ගත්තම ලෝකයේ අනිත් රටකට කවදාවත් ආසන්නයටවත් එන්න පුළුවන්කමක් නැහැ බුද්ධිමත් භාවය. හැබැයි අපි මේවා මොට කරගනිමින් යන જાතියක්. ඒ නිසා මේ මුලින්ම අපි මේ පූර්විකාව ගන්නේ අපි සතුව සැඟවුණු මිනිසා. අපි සතුව ඉන්න අපිට පේන්නේ නැති අපේ දක්ෂයාව මතු කරගන්න. හැමෝගෙම දක්ෂතාවයක් තියෙනවා. කවුරුත් අදක්ෂයින් විදියට මේ ලෝකෙට දීවෙන්නේ නැහැ. ඒ නිසා බිහිවුණු කෙනාගේ දක්ෂතාවය හරියාකාරව දැන හැඳිනගෙන දැක බලාගෙන ඔවුන් ඉහළට ගැනීම තමයි මේ පීටර් ඩ්‍රූකර්ගේ අදහස වෙන්නේ. ඒ වගේම අපේ අදහස වෙන්නේ. අපි යමු ඉස්සරහට. සමාජ විද්‍යා විශ්වකෝෂයේ සඳහන් කරනවා නායකත්වයේ වනාහි පුද්ගල හා කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාව මගින් පොදු අරමුණක් ඉෂ්ට කරලීම සඳහා දිශාගත කිරීමකි. සමාජ විද්‍යා විශ්වකෝෂයයි එහෙම කියන්නේ. නායකත්වය කියන පුද්ගලයා නැත්නම් නායකයා කියන කෙනා පුද්ගලයන් හා කණ්ඩායම් අතර තියෙන සබඳතා පොදු අරමුණක් ඉෂ්ට කිරීම සඳහා නිවැරදිව දිශාගත කරනවා. ඒක යුද්ධයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වෙන පොදු වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කණ්ඩායමේ පුද්ගලයන්ගේ තියෙන සබඳතා පොදු අරමුණක් වෙත අපිට හරියට ගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ නායකත්වය. දැන් මේ කියපු නිර්වචනය ඔබ ඔබේ ජීවිතේ කෙතරම් දුරට තියනවාද කියලා මුලින්ම කල්පනා කරලා බලන්න කියලා මම බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අපි ඉස්සරහට යමු. දැන් මේ තියෙන්නේ තවත් එක්තරා අදහසක්. අවශ්‍ය අවස්ථාවකදී සිංහයෙකු ලෙස දරුණු ලෙසත් අවශ්‍ය අවස්ථාවකදී නරියෙකු මෙන් කපටි ලෙසත් සගයන් හා පුද්ගලයන් පාලනය කිරීම නායකත්වය කියලා. මේ මැකියාවලිගේ අදහස. හැබැයි මේ අදහස ටිකක් දේශපාලනිකයි.
දේශපාලඥයෙක් ගැන තියෙන පූර්විකාවක් වගේ. මැකියාවෙලි සඳහන් කරන්නේ උවමනා වෙලාවට සිංහෙක් වගේ එඩිතර වෙන්න ඕන. හැබැයි අභියෝගය දිහා බලාගෙන සමහර අවස්ථාවකදී ඉතා උපායශීලී වෙන්න ඕන. එහෙම දරුණු ලෙස ප්‍රතාපවත් ලෙස ප්‍රබල ලෙස නැගී සිටින්නත් නරියෙකු වගේ කපටි ලෙස හීන්සීරුවේ ප්‍රශ්න දිහා බලලා සගයන් හා පුද්ගලයන් සගයන් කියලා කියන්නේ තමන් හා සමාන තමන්ගේ කණ්ඩායම. පුද්ගලයන් කියන්නේ තුන්වෙනි පාර්ශවය. මේ අය පාලනය කිරීමට හැකිනම් ඔහුට දේශපාලනය කළ හැකි කියලා මැකියාවෙලි කියනවා. අපි ඉස්සරහට යනවා. හැරියස් ට්‍රූමන් කියන ඇමරිකානු ජනාධිපතිතුමා එතුමා කියනවා අනුගාමිකයින් ලවා යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීමත් ඔවුන් නොකළ යුතු දෑ මෙහෙයවීමත් නායකත්වයකින් අපේක්ෂා කරයි කියලා. මේක අපිට ටිකක් වටින කියමනක්. නොකළ යුතු දෑ මෙහෙයවීම. මේක තමයි හුඟක් වෙලාවට අපිට වැදගත්ම කොටස මේ කාරණේ. කළ යුතු දෑ කිරීම සාමාන්‍යයෙන් වෙන දෙයක්. හැබැයි නොකළ යුතු දෑ මෙහෙයවන්න ඕන. නොකළ යුතු දෑ කියලා කියන්නේ අපි අපේ වෘත්තීය වේදීත්වය පාවිච්චි කරද්දී අපි අපේ දක්ෂතා පාවිච්චි කරද්දී අපි අපිට පැවරුණු වගකීම ගැන කල්පනා කරද්දී අපිට නොකළ යුතු දෑ ටික කණ්ඩායම තුළ මෙහෙයවමින් කණ්ඩායමට ඊට ගොදුරු නොවීමට වග බලා ගනිමින් කටයුතු කිරීම තමයි හැබැයි නායකත්වය කියලා කියන්නේ. ඒ නිසා ඔබට ඔබේ කණ්ඩායමේ අය මෙහෙවාගෙන යද්දී හැරියස් ට්‍රූමන්ගේ අදහස පාවිච්චි කරන්න අවස්ථා ගොඩක් කියදෙනවා. අපි දන්නවා ලංකාවේ හුඟක් තැන්වල අපි ඇවිදගෙන යද්දී අපිට ඉන්න කණ්ඩායම් නොකළ යුතු දේ තමයි ගොඩක් කරන්නේ. කළ යුතු දේ වලට වඩා නොකළ යුතු දේ තමයි අපිට පේන්නේ. එහෙම වෙලා තියන්නේ ඇයි? ඒ නොකළ යුතු දේ පිළිබඳ අවබෝධය මදිකම. ඒ නොකළ යුතු දේ පිළිබඳව ඔවුන් දැනුවත් නොවී. ඒ නොකළ යුතු දේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇති නොකිරීම. ඒ නිසා තමයි මේ රට ටිකෙන් ටික පිටිපස්සට යන්නේ. මේ රටට එක එකන ඇඟිලි ගහන්නේ අත දාන්නේ නොකළ යුතු දේ වැඩියෙන් කරපු જાතියක් වන නිසා. මම ඒව ගැන එකින් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් අපි කවුරුත් දන්නවා මේ දේශය මේ රට මේ මාතෘභූමිය ලෝකේ රටවල් 3-4කට විතරක් තියෙන මහා දැවැන්ත පෞරුෂයක් තිබ්බ රටක්. අද කොහෙද ඉන්නේ? අද අපි කොහෙද තල්ලු වෙලා තියෙන්නේ? ණයගැති භාවය, මද්ද්‍රව්‍ය, ඊට පස්සේ ඖෂධ මාෆියාව, ආහාර මාෆියාව මේ වගේ තැන්වලට අපිව ගිහින් තියෙන්නේ මේ රටේ තම තමන්ගේ පෞරුෂයන්ට අදාළ මිනිස්සු නොකළ යුතු දෑ මෙහෙයවා නොතිබීම නිසා. කළ යුතු දෑ කරනවා නොකළ යුතු දෑ ඊට වඩා කරනවා. ඒක සයිට් එකේ වෙන්නත් පුළුවන්, ගෙදර වෙන්නත් පුළුවන්, ජීවිතේ වෙන්නත් පුළුවන්. අපි තට්ටු කරලා අහමු අපේ හදවතට අපිට කරගන්නා වූ නොකළ යුතු දෑ කොච්චර දේවල් තියෙනවද? කළ යුතු දෑ වලට වඩා නොකළ යුතු දෑ අපි කරනවා. ඒවා මෙහෙවන්නේ නැහැ. අපේ ගෙදර පරිසරය අරගෙන බලන්න. අපි නොකළ යුතු දෑ මෙහෙවන්නේ නැති නිසා අපි කෙතරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ආයතන වලත් එහෙමයි. මහා මාර්ගෙත් එහෙමයි. නිකන් ඔබ හිතන්න මහා මාර්ගයේ ඉවසීමෙන් රිය පදවන රියදුරෝ කී දෙනෙක් ඉන්නවද මේ රටේ? අපේ රටේ ඉන්න අය සමහර අය ෆෝන් එක උඩ ඉඳගෙන යන්නේ. ඇයි? නොකළ යුතු දෑ මෙහෙවන්න ඔවුන් නොදැනීම නිසා. ඒ නිසා හැරියස් ට්‍රූමන්ගේ මේ අදහස හරි හොඳ අදහසක්. සහ ඒ අදහස ඇතුලේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ජාතියක් විදියට, රටක් විදියට, පුද්ගලයෙක් විදියට, පවුලක් විදියට, ආයතනයක් විදියට, කලාප නිලධාරියෙක් විදියට. ඒ නිසා ඔබ නොකළ යුතු දෑ ලයිස්තුවක් හදාගන්න. කළ යුතු දෑ නොවේ. ඔබේ කලාපයේ ඉන්න කණ්ඩායම නොකළ යුතු දෑ. අන්නේ නොකළ යුතු දෑ පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න. මෙහෙවන්න. මෙන්න මේ ටිකයි ඔබෙන් වෙන්න ඕන. මේ නොකළ යුතු දෑ නොකර ඉන්න එක කළ යුතු දෑ කරනවට වඩා ලොකු දෙයක්. ඒකයි පොඩ්ඩක් පටලලිසාකට අදහසක් මම කිව්වේ. නොකළ යුතු දෑ සංවිධානය කිරීම කළ යුතු දෑ කරනවට වඩා වැදගත්. ඒ නිසා ඔබ ඉස්සල්ලාම ඒ දේ කරන්න කියලා මම ඉල්ලනවා. ඊළඟට අපි යනවා ශක්්‍යතා වර්ධකයේ අවශ්‍යතාවය මොකක්ද කියලා බලන්න. මෙන්න මේ නිසා ඔබ ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න ඕන. ඔබ ට්‍රේනර් කෙනෙක් වෙන්න ඕන. ඔබේ කණ්ඩායම පුහුණුකරුවෙක් වෙන්න ඕන.
පුහුණු කරන්න ඕන යහපත් ආකල්ප, යහපත් ගතිසිරිත්, පුරුදු සහ ඇබ්බැහි. මේවා සඳහා පුද්ගලයෙක් පුහුණු කරන්න ඕන. අපි කවුරුත් ඒ පුහුණුව අත්‍යවශ්‍යයි. එතකොට ශක්්‍යතා වර්ධකයක් වෙනවා නම් මෙන්න එයාගේ අවශ්‍යතාවය. එහෙම කෙනෙක් ඉන්න ඕනේ ඇයි? සමාජිකයෙන් පෙළඹවීම. පෙළඹවීම කියලා අපි මෙතෙන්දි කියන්නේ යම්කිසි අරමුණක් ජය ගැනීම සඳහා ඔවුන්ම ඒ කාර්යය සඳහා මුලින්ම කරන්නා වූ ඔවුන්ගේ අදහස් විමසීම, ඔවුන්ගේ යෝජනා විමසීම, ඔවුන් එක්ක සුහදව කතා බහ කිරීම, ප්‍රියමනාප වීම, hina වෙන එක, කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රියමනාපව හැසිරෙන එක, මේක තමයි පොළඹවා ගැනීම. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි අපි වෙනස් වෙන්න. අපිට පුළුවන් වෙන්න ඕන පුද්ගලෙක් පොළඹව ගන්න. අපිට පුළුවන් වෙන්න ඕන කෙනෙක්ව දිනා ගන්න. මෙතන નિયમિત වචනේ ඇත්තම දිනා ගැනීම. අපිට පුළුවන් අපේ අරමුණ කරා යන්න. ඊළඟට තමයි අරමුණ ගොඩනගන්න ඕන. ඉස්සෙල්ලාම කරන්න ඕන අපිට හම්බ වුණ කණ්ඩායම සාදරයෙන් පිළිගන්නේ. ඔවුන් එක්ක අපි කටයුතු කරන්නේ. ඔවුන් තමයි අපේ හයිය. ඔවුන් තමයි අපේ අරමුණ කරා ගෙනියන කණ්ඩායම. ඒ නිසා ඔවුන්ට ප්‍රියමනාප වීම තමයි මෙතෙන්දී සමාජිකයන් පෙළඹවීම කියලා අපි කියන්නේ. ඒ නිසා ශක්්‍යතා වර්ධකයක් අවශ්‍ය වෙනවා සමාජිකයෝ පොළඹවා ගැනීම කරන්න අවශ්‍ය නිසා. අරමුණු ගොඩනංවා ගැනීම. අපිට දීලා තියෙන ටාස්ක්, දීලා තියෙන අභියෝග, ඒවා සඳහා අරමුණ අපි ගොඩනංවා ගන්න ඕනේ. ඒ නිසා අපිට අවශ්‍යයි අපේ මේ කාර්ය ක්‍රියාවලිය කරගෙන යද්දී අපිට තියෙන අරමුණු ගොඩනංවා ගන්න ඕන. නැවත ඒ අරමුණු වෙනස් නොවනසේ. අපි දන්නවා අපි වැඩකට ගියාම එක වැඩක් නෙමෙයි තියෙන්නේ අපි. හැබැයි අපි ළඟ තියෙන්න ඕන ප්‍රයොරිටි ලිස්ට් එකක්. ඒකයි මේ කියන්නේ අරමුණු ගොඩනැගීමට ශක්්‍යතා වර්ධකයක් ඕනේ. අපිට තියෙන්න ඕන ඉස්සෙල්ලම කරන වැඩේ අන්තිමට කරන්න නෙමෙයි. පළමු මැදිහත් වීම ඉස්සෙල්ලම කරන්න ඕන. ඒක කරන පුද්ගලයා වැදගත් වන්නේ නැහැ. ඒකට අදාළ පුද්ගලයා සිටියාද නැද්ද යන්න වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ අරමුණ ජය ගැනීම. ඒ නිසා අපිට තියෙන අරමුණු කාලානුරූපීව සම්පත් අනුව, අවස්ථා අනුව, අවශ්‍යතාවය අනුව පෙළගස්ව ගන්න. ඔබ කලාප නිලධාරියෙක් නම් ඔබේ කලාපයේ ඉන්න දුර්වලම ලෙඩා ඔබ අඳුරගෙන ඉන්නවා. ඒ දුර්වලම ලෙඩා දිහා බලන්න ඕන. මම මෙතෙන්දී ලෙඩෙක් කියලා කිව්වේ පුරාවිද්‍යා ස්මාරකය. දරුණු ලෙඩෙක් වෙන්න පුළුවන්. ඔබේ කලාපේ ඉන්නේ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ලෙඩාව අඳුනගන්න. අඳුනගත්තට විතරක් මදි. අපිට කල හැකි මැදිහත් වීම කරන්න ඕන. සමහර වෙලාවට ප්‍රතිපාදන ඌනතාවය, විවිධ ප්‍රශ්න, අමුද්‍රව්‍ය නොලැබීම, කණ්ඩායම් මදිකම මේ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න කොච්චර තිබ්බත් අපි උත්සාහ කරන්න ඕන තියෙන සම්පතින් මේ අරමුණු ටික හරියට පෙළගස්වගෙන තියෙන සම්පතින් මේ දේවල් කරගෙන යන්න. ඒ සඳහා අපි උත්සුක වෙන්න ඕන. ඒක උත්සුක වෙන්න නම් ආත්ම විශ්වාසය ගොඩනංවා ගන්න ඕන. ඒ ආත්ම විශ්වාසය ඉතාම වැදගත්. self confidence කියන එක. අපිට මේක කළ හැකි, මට මේ දේ කරන්න පුළුවනි කියන දැවැන්ත බිඳිය නොහැකි ආත්ම විශ්වාසය. මේක අපි ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට තියෙන වැදගත් දේ තමයි චර්යාව සංවර්ධනය කරගන්න ඕන. චර්යාව කියලා කියන්නේ මෙතෙන්දී අපේ තියෙන ප්‍රොෆෙෂනලිසම් කියන එක. අපේ තියෙන වෘත්තීයමය භාවය. වෘත්තීයමය චර්යාව. මේක සංවර්ධනය කරගන්න ඕන. මේක සංවර්ධනය කරගන්නවා කියලා කියන්නේ දැනුම එකතු කරගන්නේ. වෘත්තීය Tamanට කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ඕන. අධ්‍යක්ෂකතුමා මුලින් කිව්වා වගේ මැරෙන මොහොත දක්වා ඉගෙන ගන්න. ඉගෙන ගන්න පුද්ගලයා නෙමෙයි වැදගත්, ඉගෙන ගන්නා වූ කරුණ. උගන්වන පුද්ගලයා නෙමෙයි අපිට වැදගත්, උගන්වන පුද්ගලයාගේ තිබෙනා වූ කරුණ. ඒවා සාර්ථක නම්, ඒවා සාධාරණ නම්, ඒවා විද්‍යානුකූල නම්, ඒවා අපිට ඕන නම් පුද්ගලයා කවුරුණත් අපි මේ දේවල් ටික ගත්තට කමක් නැහැ. ඒ නිසා චර්යාව සංවර්ධනය කරගන්න ඕන. අපි ඉස්සල්ලා ගොඩ නැගිලා, අපි ඉස්සල්ලා නිර්මාණය වෙලා ඒ තැනට ගැලපෙන විදියට සෙස්සන්ට නායකත්වය දෙන්න ඕන. ඊළඟට තමයි ගැටලු විසඳීමට අපි උදව් වෙන්න ඕන. ගැටලුවක් ආවම හුඟක් වෙලාවට අපි කරන්නේ ඒ ගැටලුව Tamanගේ ඇඟට දාගන්න. ප්‍රශ්නේ ඇඟට දාගන්න. ප්‍රශ්නේ ඇඟට දාගත්තට පස්සේ අපිට ඒ ප්‍රශ්නෙට උත්තර නැහැ. අපිට ඒ ප්‍රශ්නේ සඳහා ලං වෙන්න බෑ. ඒ ප්‍රශ්නේ අපිට පේන්නේ නැති වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවම අපි දන්නවා හැමෝටම ප්‍රශ්න වෙනවා.
මහා විශාල ප්‍රශ්න එන්න පුළුවන්. වෘත්තීයමය ප්‍රශ්න, පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න, විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. තුන්වෙනි පාර්ශවයේ ප්‍රශ්න. එහෙම එන්න පුළුවන්. හැබැයි මේ මොන ප්‍රශ්නයක් ආවත් මේ ප්‍රශ්නේ ඉස්සල්ලාම තමන්ගේ ඇඟේ දාගන්න නැතුව ප්‍රශ්නේ පැත්තකින් තියලා ප්‍රශ්නයක් දිහා අටවැදෑරුම්ම බලන්න කියලා තමයි ශක්්‍යතා වර්ධකයෙකුට කියලා දෙන්නේ. ට්‍රේනර් කෙනෙකුට කියන්නේ එහෙමයි. ප්‍රශ්නයක් දිහා අටවැදෑරුම්ම බලන්න කියලා. මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒක පැයක දෙක තවත් දේශනයක්. අපි ඉස්සරහට ආපහු වෙලාවක ප්‍රශ්නයක් කොහොමද විශ්ලේෂණය කරන්න කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. එතෙක් අපි මේ දේශනයට යනවා. අපි ඉස්සරහට යන්නම් මිස්. ඔව්. දැන් මේ රූප රාමුවට ඇවිල්ලා ඉන්නෝ යම්කිසි පුද්ගලයෙක්. ඒ පුද්ගලයා මොකද්ද කියන්නේ? අපි ඊළඟ රූප රාමුවට යමු. අපි ඉස්සරහට යමු. ඔහු කියනවා ශක්්‍යතා වර්ධකයෙකු සතුව තිබූ යුතු ගුණාංග ගැන. මේ ඉන්නේ ශක්්‍යතා වර්ධකයෙක්. හැබැයි අපිට පේන විදිහට මොහු තරුණයෙක් නෙමෙයි. මොහු ඊතරම් ශක්ති සම්පන්නෙක් නොවේ. හැබැයි ඔහු ශක්්‍යතා වර්ධකයෙක්. ඔහු හැකියා වර්ධකයෙක්. ඔහු සතුව තිබෙන්නේ ඒ දැඩි ඔහු සතුව තිබෙනා වූ හැකියාව. අපි ඉස්සරහට බලමු මොනවද මේ ශක්්‍යතා වර්ධකයා ඉස්සරහට කොහොමද ඔහු කියන්න යන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ගුණාංග. මේවා අපි වර්ධනය කරගන්න උත්සාහ කරමු. මේ බලන්නකෝ මෙතන තියෙන ඡායාරූපෙට මම ඉස්සල්ලා යන්නම්. මේ ඉන්න අය හරි පේලියට හරි ක්‍රමවත්ව යනවා එනවා. ඒ සඳහා මොනවද තියෙන්න ඕන ගුණාංග? දැන් මේවා එකින් එක විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් තමයි ඉවසීම. අපිට නැතිම දේ. නිකන් හිතන්නකෝ. අපි තරහ ගන්නෙ ඇයි? තරහ ගන්නේ අපි නිසාද? නැහැ. තරහ ගන්නේ බාහිරින් ආව දෙයක් නිසා. බැහැරින් ආව දෙයක් නිසා තරහ ගත්තම ඒකේ පාඩුව කාටද? ඒකේ පාඩුව Tamanට. Taman තමයි වයසට යන්නේ. Taman තමයි ලෙඩ වෙන්නේ. Taman තමයි දුර්වලයෙක් වෙන්නේ. Tamanට තමයි රෝගාබාධ එන්නේ. ඒ නිසා පළමු දේ තමයි ඉවසීම. අපි අනිත් අය නිසා අපේ සෞඛ්‍ය නැති කරගන්න අවශ්‍ය නැහැ. අපි ඔක්කොමලා කරන්නේ පැය 8ක රස්සාවක්. හැබැයි ඒ පැය 8 රස්සාව වෙනුවෙන් දවස් 30ම පෝෂණය කරන්න මේ රටේ මහ ජනතාව අපිට ගෙවනවා. පඩිය පුංචි වෙන්න පුළුවන්. අපි කාගෙත් පඩියක් නැහැ. අරගෙන බැලුවොත් වෙනත් ආයතන සහ අනිකුත් අය එක්ක. හැබැයි අපිට යමක් දෙනවා. ඒ අපිට දෙන දේ සමග අපි කටයුතු කරද්දී අපි උත්සාහ කරන්න ඕන හැම වෙලේම ලෙඩ නොවී ඉන්න. ලෙඩ නොවී ඉන්න තියෙන පළවෙනි බෙහෙත තමයි ශක්්‍යතා වර්ධකයෙක් විදියට ඉවසීම ප්‍රගුණ කරන්න. ඔබව අවසන් ඕන තරම් මිනිස්සු ඉන්න පුළුවන්. ඔබ ප්‍රශ්නයකට දාන්න මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඒවා ඉස්සරහා ඒ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්න. පුද්ගලානුබද්ධව නොවේ. අපි දන්නවා හොඳටම මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න අපි ඔක්කොමලා විශ්වවිද්‍යාලවල අවුරුදු 4ක් එක මූණම දැකලා ඊට පස්සේ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා දැන් අවුරුදු 20ක් විතර වගේ තිස්සේ අර මූණු ටිකම දැකලා ඔවුන්ගේ චර්යාවන් හොඳටම දන්නවා. වෙනසක් ඇත්තෙම නැහැ. ඒ නිසා මුගක් වෙලාවට නොරිස්සුම් සහගත තත්ත්වය අපිට තියෙනවා. සමහර අය ඉන්නවා good morning කියනවා පිටිපස්ස හැරලා ගිය ගමන් මුමුණලා වනිනවා. එහෙමයි ඉන්න පුළුවන්. උදේට good morning කියනවා දවල් 10 වෙනකොට පෙස්සමක් ගහනවා. එහෙමයි ඉන්න පුළුවන්. ඒ මොකද ඒ වෙලා තියෙන්නේ? ඒ තමයි ඉවසන්න බැරිකම. ඒ තමයි Taman විනාශ වෙමින් අනුන් විනාශ කරගන්නා වූ ක්‍රමවේදය. එතෙන්ට යන්න එපා. ඊළඟට දෙවෙනි කාරණේ සාමූහිකව කටයුතු කිරීම. මාන ශක්තියක් අති විශාල ජවයක් තියෙන සාමූහිකව වැඩක් කරන වෙලාව. බලන්න සාමූහිකත්වයේ මත හොඳම උදාහරණේ ලෝකේ දෙන්නේ කෘමි සතුන් තමයි. අපි ශක්්‍යතා වර්ධකයන් විදියට විවිධ ආයතනවල ගිහිලා දේශන කරද්දී අපිට හම්බෙලා තියෙන්නේ ඊටම කුඩා සතුන්. ඇයි? ඒ කුඩා සතුන්ට තනිව Tamanගේ කාර්යයන් කරගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් සාමූහිකත්වයේ බොහොම ඉහළින් අගය කරනවා. කුහුඹුරලක් හිතන්නේ කොච්චර විශාල ආහාරයක් වුණත් උස්සන් යනවනේ.
ඕන විශාල ආහාරයක් වුණ උත්සන්න කරනවා. ඒ කොහොමද? එච්චර කොහොමද බරක් දරාගන්නේ? අපිට පුළුවන්ද ඒ වගේ බර දරා ගන්න බෑ. ඇයි? අපි උත්සාහ කරන්නේ තනියෙන් උත්සාහ. අපි කල්පනා කරන්නේ අපේ අත් දෙකෙන් අරගෙන යන්න. අපේ කරගන්න අපි උත්සාහ කරන්නේ. තමන්ගේ කරගන්න. sorry. අපේ නෙමෙයි මගේ කරගන්න. හැබැයි කූඹියෝ අපේ කරගන්න අය. එය කොච්චර විශාල ගැඩවිල් පණුවෙක් හිටියත් ගැඩවිල් පණුවව උස්සගෙන යනවා. කොච්චර විශාල සතෙක් වුණත් ඕන් උස්සගෙන යන්න දක්ෂයි. එහෙනම් ඒ සාමූහිකත්වය. මේක වර්ධනය කරගන්න ඕන. ඊළඟට විශ්වාසය කොට නංව ගන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන අපි ගැන ඉස්සෙල්ලා විශ්වාසය තියාගන්න. Tamanට Taman ගැනවත් විශ්වාස නැත්නම් සෙස්සෝ ගැන විශ්වාස කරන්න මෙපා. පළමුව තමා ගැන විශ්වාසයක් ඇති කරගන්න. එවිට පුළුවන් වෙනවා තමන්ගේ කණ්ඩායම විශ්වාස කරන්න. දැන් අපේ ආයතනය ගත්තම විශ්වාසයේ මතමයි වැඩ කරන්න වෙන්නේ. අපි දන්නවා අපි වටේ ඉන්න නිලධාරීන් ගැන අපි අවිශ්වාස කරොත් එතනින් එහාට පැවැත්මක් නැහැ. ඒ නිසා ඔවුන්ව විශ්වාස කරන්න නම් ඔවුන් එක මිත්‍ර වෙන්න ඕන, සාමූහික වෙන්න ඕන. ඔවුන් එක්කම ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන තම කුලකයන්ට වෙලා විවිධ දේවල් කරනවා. ඒ නිසා මේ රටේ ජාතික උරුමය ආරක්ෂා කරන කණ්ඩායම විදියට අපිට එහෙම වගකීමක් තියෙනවා. නිවැරදි දේ නිවැරදි වෙලාවට නිවැරදි ආකාරයට පොදුවේ කරන්න. එසා කලාප නිලධාරියෙක් කියන්නේ ඉතා වැදගත් අනතුරක්. එසා කලාප නිලධාරියා හැමතිස්සෙම තමන්ගේ කලාපයේ තියෙන කටයුතු පිළිබඳ ලොකු අවබෝධයක්, ඉන්නා වූ ප්‍රභූවරු ගැන ලොකු අවබෝධයක්, විහාරාධිපති ස්වාමින් වහන්සේලා සෙසු ආගමික නායකයින්, ඒ ආගමික නායකයින් හා සමානව තිබෙන්නා වූ සමගව තිබෙන්නා වූ ආයතන, මේවා ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය මත තමයි ඔහුගේ පෞරුෂය රඳා පවතින්නේ. සමහර අය සමහර වෙලාවට අහලා බලපුවාම තමන්ගේ අල්ලපු වැටේ දේවල්වත් දන්නේ නැති අවස්ථා තියෙනවා. ඒකේ හානිය තමන්ට තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒක තමයි ඊළඟ කාරණේදී අපි කතා කරන්නේ වැඩ සැලසුම් කිරීම සහ ඵලදායි අන්තර්පුද්ගල සම්බන්ධතා. මේක ගොඩනගා ගන්න ඕන. ශක්්‍යතා වර්ධකයක් වෙන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් වෙනවා අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න. මේකෙදී වැදගත්ම වෙන කාරණයක් තමයි අන්තර්පුද්ගල සම්බන්ධතා තමන් කරන කාර්ය අනුව ගොඩනගා ගන්න යුතුයි. අපි ඒකට කියනවා අපිට තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප් එකක්. අපිට පුළුවන් වෙන්න ඕන වෘත්තීයමය භාවයෙන් යුතු දැන හැඳුනුම්කමක් හදාගන්න. එවිටයි ඔබ ඒ අය අතර ප්‍රශංසාවට සහ කීර්තියට ලක් වෙන්නේ. අපි දන්නවා සමහර ආයතනවල සමහර උසස් නිලධාරීන් පවා සමහර දේශපාලන නායකයින්ගේ පිළිකන්න පැත්තෙන් තමයි හුඟක් වෙලාවට පේන්නේ. එහෙම වෙලා බෑ. එතෙන්දී ඔහු ඉන්නේ තේ හදන තැන. එතන ඉඳලා ඔහුට පෞරුෂයක් කොට නැගෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වෘත්තීයමය පෞරුෂය තුලින් අමාර ඉස්සල්ලා කිව්වා වගේ ප්‍රොෆෙෂනල් රිලේෂන්ෂිප් එක අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් හදා ගන්න ඕනේ. එවිට ඔබට හිමි කීර්තිය නිරායාසයෙන් ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රජාව නියෝජනය කරන්න ඕනේ. තමන් කායෙක්ද ඉන්නේ? තමන් එක්ක ඉන්නේ කවුද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඔවුන් නියෝජනය කරන්න ඕනේ. ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඒක අයිතියක්. ඊළඟට කණ්ඩායම් හැඟීම අර මුලින් ඉස්සල්ලා කිව්වා වගේ සංවිධාන ශක්තිය. ඒකත් වැදගත්. යමක් අපිට විග්‍රහ කරගන්න පුළුවන් නම් තර්ක ශක්තියෙන් ඇගීමට ලක් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඇනලිටිකල් ප්‍රොසෙස් එකක්. විශ්ලේෂණ බුද්ධියක් තියෙනවා නම් අපිට පුළුවන් නම් යම්කිසි දෙයක් විග්‍රහ කරගන්න කාලානුරූපීව, අවස්ථානුරූපීව, සම්පත් අනුරූපීව, පුද්ගලානුරූපීව, අවස්ථානුරූපීව අපිට යමක් විග්‍රහ කරගන්න පුළුවන් නම් අන්න එයා දක්ෂයෙක්. මේවා අඩු වැඩි වශයෙන් අපි කාගෙත් ඇති. ඔබ ළඟ මේවා තියෙනවා. හැබැයි මම මේ දේශනෙන් කරන්න බලාපොරොත්තු වුණේ ඒ තියෙන එක තියෙනවා කියලා අඳුනලා දෙන්න. නැති එක ඇති කරගන්න කියන යෝජනාව කරන්න. ඊළඟට බලය හා වගකීම් දැරීමේ සූදානම්. මෙතනදී බලය කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තියෙනවා බලයක්. ඒක පුද්ගල බද්ධ බලයක්. තනතුරු බද්ධ බලයක්. මේ බලය තමයි ප්‍රෙෂර්. අපිට කරන්න පුළුවන් බලපෑම තීරණය කරන්නේ අපේ බලය මත. ඒ බලය ඔක්කොටම වඩා අපේ තියෙන ප්‍රජා බලය. අන්න ඒක තමයි අඳුන ගන්න. ප්‍රජාව තුල
අපිට තියෙන බලවත්භාවය මොකක්ද කියන්නේ. ප්‍රජාව අපිව කොච්චර පිළිගන්නවා. ප්‍රජාව ඉස්සරහට අපි ගියාම කොච්චර අපිට ඒ අයගේ පිළිගැනීමක් තියෙනද? ඒක තමයි බලය. ඒ බලය මත පදනම් වෙලා වගකීම් දැරීමේ ශක්තිය හදා ගන්න ඕනේ. වගකීමක් දරන්න. අපට වගකීම් දැරීම අපිට වගකීම් තමයි මුළු ජීවිත කාලෙම තියෙන්නේ. අපේ ගෙදර අපිට වගකීමක්. අපේ දරුවෝ අපිට වගකීමක්. බිරිඳ සැමියා වගකීමක්. අපි පාරේ ඇවිදිනකොට වගකීමක්. අපි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනකොට වගකීමක්. හැබැයි ඒ වගකීම් අපි දරන්නේ නැති නිසා පීඩාව ලබනවා. වගකීම් දරන්න බැයි නම් පීඩාව තමයි ඊට පස්සේ. ඒ කියන්නේ අපේ පෞරුෂ ප්‍රශ්නයක්. දැන් නිකන් හිතන්න අපි බස් එක යනවනම් ඒ බස් එකේ රියදුරු සහ කොන්දොස්වර ඒ දෙන්න අපිට සේවා සපයන්නේ. හැබැයි ඇත්ත තත්ත්වය මොකක්ද? ඒ අය අපිට සේවා සපයනව නෙවෙයි. අපි ඒ අයට සේවා සපයනවා. අපි ඒ අයගේ රුචිකත්වයට ගරු කරනවා. ඒ අය කැමති සින්දුව අපි අහගෙන යනවා. අස්සන්න වෙනවා. ඒ අය කියන විදිහට අපිට නැගිටලා යන්න වෙනවා, හැරිලා යන්න වෙනවා, තුන් පෙළට යන්න වෙනවා, දෙපෙළට යන්න වෙනවා. අපි යනවා. හැබැයි අපි කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ. ඔවුන්ගේ පීඩාවට අපි ලක් විය යුතු නැහැ කියලා. එහෙම හිතන්නේ නැහැ. ඒ වගේ විශාල පීඩිතයින් ප්‍රමාණයක් මේ සමාජය තුල ඉන්නවා. හැමෝම දුබලයා දැක්කනම් පීඩාවට පත් කරනවා. ඒක තමයි ක්‍රමය. ඒ නිසා පීඩාව කියන එක අපි ළඟට එන්න මූලික හේතුව තමයි අපි අපේ පෞරුෂය හරියට හදාගෙන නැතිකම. අපි ගැටලුව ඉස්සරහා අපේ තිබෙනා වූ වගකීම නොදරනකම. අපිට පුළුවන් වෙන්න ඕන වගකීම් සහගත පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න. ඔබ වගකීම් සහගත පුරවැසියෙක් විදිහට ජීවත් වුණොත් ඔබට කිට්ටු වෙන්න හැම ලේසියි. ඇයි? ඔබ වගකීම් සහගත පුරවැසියෙක් ඔබ යමක් ප්‍රකාශ කරන්න තියෙනවා නොබියව කියන. හැබැයි ඒක විශ්ලේෂණ බුද්ධියෙන් හිතලා කියන්නේ. ආවට ගියාට කියනවා නෙමෙයි. ඒ නිසා ඒ වගකීම සහ වගවීම සහිත පුරවැසියෙක් වුණොත් තමයි ඔබේ දරුවෝ එතෙන්ට එන්නේ. ඊළඟට මෙහෙවීම සංවර්ධන වමනාව සහ ආධිපත්‍යයේ ප්‍රජාතන්ත්‍ර භාවය. මේක ඉතා වැදගත්. ආධිපත්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අපි සියලු දෙනාගේ කැමැත්ත මත කටයුතු කරනවා. හැබැයි ඔබයි නායකයා. ඔක්කොමලා කියන දේ අහගෙන ඉඳලා ඒකේ තියෙන හොඳ හරය අරගෙන ඔබ අධිපතිත්වය ගන්න ඕන. නැත්තම් කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි යම්කිසි ස්ථානයක් නඩත්තු කරනවා නම් පවත්වාගෙන යනවා නම් එතෙන්දී විවිධ අයගේ අදහස් එයි. විවිධ අය විවිධ යෝජනා කරයි. ඒ ඔක්කොම අහගෙන ඉන්න ඕන, සවන් දෙන්න ඕන හොඳටම. සවන් දීලා ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරමින් ආධිපත්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙන යන්න ඕන සංවර්ධන වුණාව ඉෂ්ට කරගන්න. සංවර්ධනය වෙන්න නම් දියුණු වෙන්න නම් ඒක තියෙන්න ඕන. ඒකයි රජ කාලේ රාජාණ්ඩු ක්‍රමය ඇතුලේ මේ රටේ මහ විශාල සංවර්ධනයක් වුණේ. අපේ රටේ වීවගා කරා ලෝකයේ අනික් රටවල් වලට වැඩිය. අපේ රටේ වැව් වාරි පද්ධතිය මුළු ලෝකෙම අංකයක. අපේ රටේ මහා දැවැන්ත ස්තූප, ලෝකේ වාර්තාගත ගඩොල් නිර්මාණ, ලංකාවේ තිබුණු බිතුසිතුවම්, ලංකාවේ තිබෙනා වූ වාරිතාක්ෂණය, ලංකාවේ තිබෙනා වූ වාස්තු විද්‍යාව, මුළු ලෝකෙම ඉස්සෙල්ලම මහල් කොට නැගී හදන්නේ අපි. මොකක්ද ඒ? සංවර්ධන වමනාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආධිපත්‍යය. රජු කාන අපේ රටේ වැඩ කරගෙන යද්දී හොඳට මතක තබා ගන්න යුතු කාරණයක් තියෙනවා. අපි નિયમિત වේලාවට નિયમિત ස්වරයෙන් નિયમિત දේ નિયમિત කණ්ඩායමට નિયમિત භාෂාවෙන් කියවේ නැත්තම් වෙන්නේ. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා තේරෙන විදිහට කියන්නේ. ඒකට බය වෙන්න එපා. ඒක සඳහා කාන්තා පිරිමි ભેදයක් ඇත්තේ නැහැ. හැබැයි සංවර්ධන වමනාවක් ඒ ඇතුලේ තියෙනවා. පුද්ගල වමනාවක් නෙමෙයි. පොදු සංවර්ධන වමනාවක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙවද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ ආධිපත්‍ය නිසක වශයෙන් ගත්තේ නැත්තම් අද මේ රටේ උරුමයක් තියෙන විදියක් නැහැ. මේ රටේ උරුමය තියෙන්නේ හැම තැනකම රාජකීයත්වයේ මත, රාජකීය පෞරුෂය මත ගොඩ නැගුණු ඒවා. ඒ પરම්පරාව රාය අපි. ඔබ සියලු දෙනා ඒ પરම්පරාවට අයිති. එහෙනම් ඒක අපි තුල
වර්ධනය කරගත යුතුයි. අපි ඉස්සරහට යමු. ඔබ නායකයෙක් වෙන්නේ නම් මානව සම්පත් කළමනාකරණයේදී ජනිත කරගත යුතු විභව ශක්තිය. විභව ශක්තිය කියලා කියන්නේ මෙතෙන්දී අපිට තියෙන අවස්ථාවන් කළමනාකරණය කරගැනීමේදී එල්ල වෙන දේවල්. අපි බලමු ඒවා මොනවද කියලා. නායකයෙක් විදියට සයිට් එකේ වැඩ කරත් මානව සම්පත් කළමනාකරණය කරද්දී ඔබේ ඉන්න මානව සම්පත අඳුනගනිද්දී ඔබ ළඟ විභව ශක්තියන් ටිකක් ජනිත කරගන්න ඕන. මොනවද මේ විභව ශක්තිය? අපි ඉස්සරහට ගිහලා බලමු. අපි ඉස්සරහට යමු. ඉස්සෙල්ලාම අපිට කියනවා සත්‍යවාදී වෙන්න කියලා. අපි ළඟ තියෙනවනේ විභව ශක්තියක්. විභව ශක්තිය කියලා මෙතෙන්දී අපිට කියන්නේ යම් ආකාරයකින් බලපෑම් ඇතිවීමෙන් වෙනස් වෙන්න පුළුවන් දේවල්. විභවයක් තියෙනවා. ඒ කියන්නේ රෙසිස්ටිවිටි එකක්. විභවය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ යම් අවස්ථාවක් කළමනාකරණය කරගනිද්දී ගොඩාක් අයගේ අදහස මිත්‍යාවක් හෝ වංචාවක් හෝ නම් ඔබ ඔබේ පෞරුෂය ගොඩනගාගෙන ඔබ නායකයෙක් විදියට ශක්්‍යතා වර්ධකයෙක් විදියට මානව සම්පත් කළමනාකරණය කරනවා නම් ඔබ සතු මානව සම්පත කළමනාකරණය කරන්න පළවෙනි දේ තමයි සත්‍යවාදී වෙන්න. කියන්නේ කේලම් අහගෙන තීරණ ගන්න එපා කියන එක තමයි මේ කෙටියෙන් කිව්වොත් කියන්නේ. ඔබ එහෙම කරන්නේ නැහැ. ඒක මම දන්නවා. නමුත් ඔබගේ කම් පුරවනවා ඔක්කොම. ඔබ කලාපේ ඉන්නෝ අහවල වැඩ කරන්නේ අහවල එන්නේ වෙලා ගිහිල්ලා අහවල දවල් වෙලා යනවා අහවල මේ වැඩේ කරන්නේ එයා තමයි මේ ඔක්කොම කඩා කප්පල් කරන්න කියලා විවිධ දේවල් ඔබේ කණ්ඩායමේ ඉන්න අය සමහර වෙලාවට කියයි. හැබැයි ඔබට විභවතාවයක් තියෙනවා. රෙසිස්ටිවිටියක් තියෙනවා. සත්‍යවාදීත්වය වෙන්න. ඒකට තමයි මම අර මුලින් කියපු ගුණාංග වර්ධනය කරගන්න ඕන. ඔබට පෞරුෂයක් තියෙන්න ඕන, ඔබට විශ්ලේෂණ ඥානයක් තියෙන්න ඕන. ඒවා තිබුණොත් විතරයි සත්‍යවාදී වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කාරණය තමයි සමාව දීම. අපිට පුළුවන් වෙන්න ඕන සමාව නිතරම දෙන්න. සමාව දෙනවා කියන එක හරි අගනා ගුණයක්. අපිට සමාව දෙන්න පුළුවන් නම් ඒ සමාව දීම කරන කොටගෙන අපිට නිරන්තරයෙන් සෞඛ්‍ය සම්පන්න භාවය ලැබෙනවා. මේක මනෝවිද්‍යාත්මක කාරණයක්. සමාව දෙනකොට ජනිත වන්නා වූ චිත්ත වේග ශ්වසනයේ සිදුවන්නා වූ වෙනස්කම් මත ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා සමාව දෙන හැම වෙලාවකම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සමාව වෙන්න කියපුවම අපි ළඟ ඇති වෙන નિરાයාසයෙන් ඇති වෙන චිත්ත ශක්තියෙන් මත අපි තරුණ කරනවා. අපේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. මේ කොරෝනා වුදුරට එම හොඳයි. සමාව දෙන්න ඕනේ. හැබැයි අපි එහෙම සමාව දෙන්නේ නැහැ. අපිට මොනවා හරි වරදක් වුණොත් අපි කියන්නේ බලාගන්න. පස්සේ උඹට දෙන්න. ඒක මොකද කරන්නේ? බොහොමද වැටේ ඈ? ඔය මාසෙකින් දෙන්නම්. එහෙම නැත්තම් තව කාලයක් ගිහිල්ලා දෙන්න. ඒ සත්‍යවාදීත්වය කියන කාරණාව පැත්තකින් තියලා සමාව දීම කියන කාරණේ පැත්තකින් තියලා අපි උත්සාහ කරනවා ඒ පුද්ගලයාගෙන් පරිගන්න. හැබැයි මතක තියාගන්න පරිගන්න හදන හැම වෙලාවකම විනාශ වෙන්නේ තමයි. අපිට ඒක මූණු වලින් පේනවා. අපිට චර්යාවෙන් පේනවා. අපිට ඒ අය දැක්කම පේනවා. ප්‍රසන්නකමක් නැහැ. ප්‍රසන්නකමට වර්ණයක් නැහැ. කළු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, තලිලු වෙන්න පුළුවන්. වයසක වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, බාලමහලු වෙන්න පුළුවන්. ප්‍රසන්නකම කියලා කියන්නේ ඔහු සතුව තියෙන physical appearance. ඔහුගේ තියෙන භෞතිකමය ස්වરૂපය. ඒකට තියෙන කැඩපත තමයි මූණ. අපිට මූණක් බලපුවම කෙනෙක් දිහා බලපුවම අපිට පේනවා. ඔහු සමාව දෙන, අහන, ඇහුම්කම් දෙන, සත්‍ය පිළිගන්න, යුක්තිය පිළිගන්න නායකයෙක්ද කියලා. ඊළඟ කාරණය තමයි යුක්තිගරුක වීම. ඔබ කුසලතා වර්ධකයෙක් වෙන්න නම්, ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න නම්, ප්‍රජාව නියෝජනය කරන නායකයෙක් වෙන්න නම් ඔබ යුක්තිගරුක වෙන්න ඕන. ඉස්සල්ලා. ඔබ පක්ෂග්‍රාහී වෙන්න එපා. ඔබ සතර අගතීන්ට යන්න බෑ. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන හතරේ තියාගෙන පිරිස් පාලනය කරන්න සූදානම් වෙන්න එපා කවුරු. ඡන්දය කියන්නේ කැමැත්ත, ද්වේෂය කියන්නේ ඔබ ඔහු කෙරෙහි ඇය කෙරෙහි තිබෙනා වූ තරහව,
භය කියලා කියන්නේ මේ පුද්ගලයා මට පෙරලා මොනවා කරයිද කියන භය. මෝහය කියන්නේ මුලාව. ඡන්ද ද්වේෂ බය මෝහ තියාගෙන මානව සම්පත් කළමනාකරණය කරන්න බෑ. ඒ හතර අයින් වෙන්න ඕනේ. ඒ හතර අයින් කරපු ගමන් අපි ළඟ ඇති වෙනවා යුක්තිගරුක භාවය. ඒ හතර අපි ළඟින් මකපු ගමන් අපිට එනවා යුක්තිගරුක භාවය. ඒ යුක්තිගරුක භාවය ඊට වැදගත්. ඊළඟ කාරණය තමයි ඉවසීම. මම අර ඉස්සෙල්ලා කියපු කාරණය. අපිට පුළුවන් වෙන්න ඕන ඉවසිලිවන්තව මේ දිහා බලන්න. උපේක්ෂා සහගත වීම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා උන්වහන්සේගේ දේශනාවේ ඇතුලේ සඳහන් වෙනවා ඉවසීමේ ගුණය කොච්චරද කියලා. ඒ ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල කොච්චර වටිනවද කියලා ලෝකෙට කියනවා. හැබැයි දැන් අපි බටහිර මොඩලෙන් තමයි ඒක ඉගෙන ගන්න. සමාව දීම, ඉවසීම, සත්‍යවාදී භාවය මේ ඔක්කොම පන්සිල් වල තියෙනවා. හැබැයි පන්සිල් පැත්තකට දාපුව අපි බටහිරින් එවලා තියෙන මේ සංකල්පත් එක්ක කතා කරමින් ඉස්සරහට යනවා. අපි ඉස්සරහට යනවා. ඊළඟට තියෙන කාරණාව තමයි ප්‍රායෝගික කිරීමේ හැකියාව. ප්‍රායෝගිකරණය කිරීමේ හැකියාව. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන් දමිමිස් ප්‍රායෝගිකරණය කිරීමේ හැකියාව. අපිට පුළුවන් වෙන්න ඕන යමක් කරනකොට ඒ දේ ප්‍රායෝගිකව කොතරම් දුරට සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා කලින් පුරෝකථනය කරන්න. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ ගන්න තීරණ සමහර වෙලාවට පස්සේ කාලේ අපිට දුකක් නෙගෙන්නේ. කනගාටුවක් පසුතැවිල්ලක් එනවා නම් අන්න අපි ප්‍රායෝගිකරණය කිරීමේ හැකියාව නැති කෙනෙක්. අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රායෝගිකව මේක දකින්න, මේක බලන්න, කල් තියා පුරෝකථනය කරන්න, උපන්‍යාසයන් ගොඩනගා ගැනීමට හයිපොතිසිස් අපිට පුළුවන් වෙන්න ඕන තීරණයක් ගන්න ඉස්සෙල්ලා ප්‍රායෝගිකරණය කිරීමේ හැකියාව මොකක්ද කියලා. ඊළඟ කාරණේ විනීතකම. නායකයෙක් වෙන්න ඉස්සෙල්ලා නායකයා විනීත වෙන්න ඕන. අපි දන්නවා හුඟක් වෙලාවට ශක්්‍යතා වර්ධකයෝ කියලා එන අය අතරේ ඔවුන්ගේ විනීතකම නැහැ. ඔවුන්ගේ ශික්ෂණයක් නැහැ. ඔවුන්ගේ ඇඳුම, ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ හැසිරීම, ඔවුන් පාවිච්චි කරන මෙවලම් විනීතකමක් නැහැ. කොණ්ඩේ දැක්කාම තේරෙනවා කොහොමද ශක්්‍යතා ප්‍රවර්ධකයාගේ තත්ත්වය කියලා. නේද? අපේ සයිට් වල ඉන්න පුළුවන් එහෙම අය. පහුගිය කාලේ විවිධ අවස්ථාවන්හිදී විවිධ හේතු කාරණා මත කණ්ඩායම් ඔබට ලැබුණා පුරාවිද්‍යා සහායකයෝ. හැබැයි ඒ අයගේ බලන්න ඔවුන්ගේ විනීතකම කොහොමද කියලා. ඔවුන්ගේ පෞරුෂය පේන විදිය බලන්න. ඔවුන්ට පැහැදිලි කරලා දීලා ওই කොණ්ඩවල් කප්පවන ඒවා හරියට ඇඳ පැළඳගෙන ඉන්න ඒවා ආචාරශීලීව මිනිසුන්ට කතා කරන ඒවා හදන්න පුළුවන්. මට අනන්ත උදාහරණ තියෙනවා සමහර කලාපවල ඇවිදලා තියෙන ඕන තරම් ලංකාවේ ඒ ඉන්න කණ්ඩායම් පුරාවිද්‍යා සහායකයෝ වෙන්න පුළුවන්, වෙනත් මුරකරුවෝ වෙන්න පුළුවන්. ඔවුන් මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. ඔවුන් හිතන් ඉන්නේ ඔවුන් මේක තමන්ගේ බූදලේ කියලා. එහෙම නැහැ. මේ ජාති කුරුමේ මිනිස්සුන්ගේ ජනතාවගේ මේ උරුමේ. අවසානයේ අපි වල් කියන්නේ මේ රටේ මහ ජනතාව. ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණය කියන ප්‍රධාන බලකණු තුනෙන් මේ රටේ සමාජ පද්ධතිය හසුරුවනවා. හැබැයි ඒ බලකණු තුනම අවසානයේ වග කියන්නේ ජනතාව. ජනතා පරමාධිපත්‍යය තමයි වැදගත්ම දේ. එහෙනම් ජනතා පරමාධිපත්‍යයට ළඟා වෙන්න නම් අපි ළඟ තියෙන්න ඕන විනීතකම. ඊළඟට ඉදිරිය බලන සුළු වීම. අපිට පේන්න ඕන ඉස්සරහ. මේ දේ කළොත් අපිට මොකද වෙන්නේ? මේ දේ කළොත් අපේ වර්ගයට මොකද වෙන්නේ? මේක සුදුසුද? මේ වෙලාවේ කරන්න ඕනද නැද්ද? එපාද? අපිට ඉදිරිය බලන සුළු දැක්මක් තියෙන්න ඕන. ඒ මොනොත් ඔබ නායකයෙක් වෙනවා. ඊළඟට අපිට තියෙන ගුණය නිහතමානිකම. නිහතමානිකම කියන්නේ වගා කරගත යුතු ගුණයක්. අපි බොහෝ දේවල් වලින් අපේ ජීවිත අඳුරු කරගන්නවා. නිහතමානිකම නැති වෙනවා කියන්නේ ජීවිතේ අඳුරු වෙනවා කියන එක. ඒ අපිට පුළුවන් වෙන්න ඕන අපි හිටපු තැන මතක තියාගන්න. අපි කවුද කියන එක මතක තියාගන්න. අපිට අපිව අමතක වෙනවා හුඟක් වෙලාවට. එහෙම වුණොත් ඒ අමතක වෙන නිමේෂේ අපි අඳුරු වෙනවා. ඒ නිසා රැස් කරගන්න එකතු කරගන්න හොඳ දේවල් නම් ඉස්සල්ලාම අපි ළඟ හදා ගන්න ඕන නිහතමානිකම. ඔබ ළඟ ඉන්න
පුරාවිද්‍යා සහායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු අද ඔතන ඉන්නේ ඔහු ලියපු විභාගයේ ලියන වෙලාවේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඔබට උපාධි තියෙන්න පුළුවන්. ඔබ ගොඩාක් අධ්‍යාපන පැත්තෙන් දියුණු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවන් ටික ලබා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඔබ ළඟ වැඩ කරනවා වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔවුන් දිහා හරියාකාරව බලන්න පුළුවන් වීම. නිහතමානීව බලන්න පුළුවන් වීම. අධිතක්සේරුව හීනමානයෙන් අයින් වෙන එක. මොකද හේතුව ඒක ගුණයක්. ඒක වගා කරගන්න ඕන දෙයක්. ලේසි එකක් නෙමෙයි. ටික ටික හදා ගන්න ඕන එකක්. ඊළඟට තියෙන ගුණය තමයි යටපත් කළ නොහැකි විශ්වාසවන්තභාවය. ආත්ම ශක්තියයි මේ කියන්නේ. කාටවත් යටපත් කරන්න බැරි විශ්වාසවන්තභාවයක් Taman ගැන තියා ගන්නවා. Taman කරන දේ, Taman කියන දේ, Taman හැසිරෙන වෙලාවේ අපි ඒ අවස්ථාවෝචිත විශ්වාසවන්තභාවය හදා ගන්නවා. අවස්ථාවට උචිත විශ්වාසවන්තභාවය අපි ළඟ තියෙන්න ඕන. ඊළඟට දැඩි උත්සාහවන්තභාවය සහ වගකීම් දැරීමේ හැකියාව. මේවා අපිට හුඟක් තැන්වල කියලා දීලා ඇති. හැබැයි කියලා දෙන වෙලාවට අපිට ඒක දැනෙනවා අපි ළඟ තියෙනවා වගේ. කල්පනා කරලා අභ්‍යන්තරයෙන් හොයලා බැලුවොත් අපි ඒවයෙන් පලා යන මිනිස්සු. අපිට විශ්වාසවන්තභාවයෙන් පලා ගිය අවස්ථා අනන්ත ඇති. උත්සාහවන්තභාවයෙන් පලා ගිය අවස්ථා ඇති. වගකීම් වලින් පලා ගිය අවස්ථා ඇති. එන්න එහෙම අවස්ථාවන් වැඩි වුණොත් අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද හේතුව අපිට අපිව යටපත් වෙන නිසා. අපි අපිව යටපත් නොකර ඉන්න නම්, අපිට අපිව යටපත් කරන්න බැරි වෙන්න නම් අපි වගකීම් දැරීමේ හැකියාව හදා ගන්න ඕනේ. ඒ නිසා ඊළඟට අපි කතා කරන්න යන්නේ ශක්්‍යතා වර්ධකයේ ප්‍රගුණ කරන්න ඕන ගුණාංග ටික. එන්න මේ ටික හදා ගන්න මම ඉල්ලනවා. අපි ඉක්මනින් මේ ඉතුරු ස්ලයිඩ්ස් ටික ඉක්මනින් අපි යනවා. මොකද ඔබ පැය දෙක කාලයක් මේ දේශනේ හිටියා වුණාට සමහර අය කාර්යාලවල ඉඳලා ගෙදර යන අවස්ථාව ඇති. බස් පොදු ප්‍රවාහන සේවා පොඩ්ඩක් අඩුයි. ඒ නිසා මේවා ගැන ප්‍රායෝගිකව අපි දන්නවා. ඒ නිසා ඉක්මනින් මේ ටික අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ශක්්‍යතා වර්ධකයෙක් නම් ප්‍රගුණ කරන්න ඕන ගුණාංග ටිකක් තියෙනවා. මෙන්න මේවා ඔබ බලා ගන්න. දෛනික ජීවිතයට අවශ්‍ය අභියෝග ජය ගැනීම. එදිනෙදා ජීවිතේ ඔබ දිනන්න ඕන. ශක්්‍යතා වර්ධකයෙක් දිහා බලන්නේ සමාජය. ඔබ පුරාවිද්‍යාවේ කෙනෙක් නෙමෙයි. ඔබ සමාජයේ කෙනෙක්. ඔබගේ රැකියාව පුරාවිද්‍යා ආයතනයේ. ඔබ ජීවත් වෙන්නේ ඒ නිසා. ඔබගේ පවුල නඩත්තු වෙන්නේ ඒ නිසා. හැබැයි ඔබ ඉන්නේ පරිසරයේ. ඒ නිසා දෛනික ජීවිතයට ඕන කරන අභියෝග අපි දිනන්න ඕන. ඒවෙන් පලා යන්න බෑ. නිපුණතා ප්‍රවර්ධනය කරගන්න ඕන. නිපුණතාවයක් කියලා කියන්නේ කුසලතාවයක්. අපිට පුළුවන් වෙන්න ඕන නිපුණතාවයන් නැති කරගන්න, ජනිත කරගන්න. දැන් එහෙම නිපුණතාවයක් නැති වුණොත් අපිට සිද්ධ වෙනවා පරාදීන වෙන්න. ඒ නිසා හැමෝටම පුළුවන් නිපුණතාවයන් කියන ඒවා හොයාගෙන ගිහිල්ලා, හඹාගෙන ගිහිල්ලා ඒවා අත්පත් කරගන්න. ඊළඟට හිතකර චර්යාවන් වෙත ෂණික ප්‍රවේශය. මෙතෙන්දී හිතකර චර්යාවන් කියලා කියන්නේ වෘත්තීයමය චර්යාවන්. මේවට ෂණිකව ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි අභියෝගයක් දැක්කම ඒ අභියෝගය හමුවේ ෂණිකව ප්‍රතිචාර දක්වන්න උවමනා කරන බලය, ශක්තිය සහ ජවය අපි ළඟ වගා කර ගැනීමේ ගුණය හදා ගන්න ඕන. ඔබේ කණ්ඩායම හදන්න ඉස්සෙල්ලා මේ කියන්නේ කලාප නිලධාරියෙක් විදිහට මේ ටික ප්‍රගුණ කරගන්න ඔබේ කණ්ඩායම ඉබේම හැදෙනවා. ඔබ පෙන්වන්න මෙහෙම කෙනෙක් කියලා. ඔබට ඉලක්ක තියෙනවා. ඔබ අභියෝග වලට බය නැහැ. ඔබ නිපුණතා තියෙනවා. ඔබට හිතකර චර්යාවන් තියෙනවා වැඩපළේදී, වැඩබිමේදී. එතකොට ඔබ දිහා බලාගෙන සෙස්සෝ හැදෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරන්නේ ගැටලු निराකරණය කරගන්නේ. අපි දන්නවා ජීවිතේ හැමදාම ගැටලු වෙන්නේ. ඒ ගැටලුව निराකරණය කර ගැනීම තමයි ඊටා විශිෂ්ට කාරණාව වන්නේ. කොහොමද අපි ගැටලුවක් निराකරණය කරගන්න? ඒ ගැටලුව දිහා බලන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එකක් තමයි ගැටලුව හරියට තේරුම් ගන්න. සමහර අය ලියුමක් දුන්නම ලියුමේ උඩ කෑල්ල වරන තීරණය ගන්න. සමහර වෙලාවට නියෝගයක් මිනිත් එකක් මොනවා හරි එකක් දුන්නම ඒකේ උඩ කෑල්ල බලලා තීරණය අරගෙන වෙන කොහෙද යනවා. යට තියෙන වෙන එකක්.
මේක ඉස්සෙල්ලා ගැටලුවක් කියන එක තේරුම් ගන්න ඕනේ. මගේ පුද්ගලික අදහස තමයි මේ ලෝකේ ගැටලු නැහැ. මගේ පුද්ගලික අදහසක් ඒක මේ ලෝකේ තියෙන උත්තර. මේ ලෝකේ ජීවත් වෙන්න මේ පරිසරය අපිට දීලා තියෙන උත්තර. හැබැයි එකම දේ තමයි නිවැරදි උත්තරේ හරි වෙලාවට හරි තැනට දාගන්න බැරි නිසා ඒක ගැටලුවක් වෙනවා. උත්තර දින ඕන තරම් හරි උත්තරේ හරි වෙලාවට හරි තැනට හරි බරකින් දාගන්න බැරි වුණොත් එතන ප්‍රශ්නයක්. නිකන් හිතලා බලන්නකෝ ඕන ගැටලුවක් එහෙමයි. ඒ නිසා ගැටලුවක් පැන නැගුණු වහාම ඒ ගැටලුවට හේතුව මොකක්ද කියලා හොයන්න ඕන. ගැටලුව තමන්ගේ කරගන්න එපා. ගැටලුව පැත්තකින් තියන්න හේතුව බලන්න. ඒ හේතුවත් එක්කම උපක්‍රම තෝරන්න. මොකක්ද මේක මෙහෙම වෙන්න හේතුව? මේකට මොකක්ද තියෙන උපක්‍රමය? ඊළඟට මේ ගැටලුවට දෙන උත්තරෙත් එක්ක විකල්ප තියෙනවා. අපි විකල්ප තේරුම් ගන්න පුළුවන් පිරිසක් වෙන්න ඕන. ඊළඟට තමයි ගැටලුව ඉදිරියෙන් තියලා ඒ දිහා බලන්න ඕන. ඇඟට දාගන්න නැතුව. එහෙම දාගනිද්දී අපිට තියෙනවා විශ්ලේෂණාත්මක පරිචය කියලා එකක්. අපේ මොළය ගැටලු විශ්ලේෂණය කරන්න තියෙන රසායනාගාරයක්. අපි දන්නවා මොළයේ සෛල බිලියන 4.2ක් විතර තියෙනවා. ඒ සෛල අතර විද්‍යුත් ක්‍රියාවලීන් තියෙනවා. ඒ විද්‍යුත් ක්‍රියාවලීන් නිසා හදාගත්ත පරිපත තියෙනවා. ඒ පරිපත තමයි අපේ දැනුම කියන්නේ. එහෙනම් විශ්ලේෂණාත්මක පරිචය ඉතා වැදගත්. නිදහසේ හිතන්න ඕන. ප්‍රශ්නගතව හිතන්න හොඳ නැහැ. ප්‍රශ්න පැත්තකින් තියලා එළියට ගිහිල්ලා වතුර එකක් බීලා ගහක් දිහා බලන් ඉඳලා කුරුල්ලෙක් දිහා බලන් ඉඳලා ඇවිල්ලා ඕන ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ ආව ගමන් උත්තර හොයන්න යන්න එපා. තනියෙන් හොයන්න යන්නත් එපා. එහෙම වුණොත් ඒක තවත් සංකීර්ණතාවයක් මතු කරන්නක් වෙනවා. ඒ නිසා අවස්ථාවක් හෝ සිද්ධියක් හැම පැතිකඩින්ම බලන්න. අට දිශාවෙන් බලන්න ප්‍රශ්නයක් දිහා. අපක්ෂපාතීව තක්සේරු කරන්න ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඔබට ගත්තොත් ඔබ පක්ෂග්‍රාහීවයි ඉඳන්නේ. ප්‍රශ්නේ අපක්ෂපාතීව බලන්න. ප්‍රශ්නේ විදියට දකින්න. එවිට ඔබට ගැටලුවේ කාලසන්ධි ගලපන්න පුළුවන් වෙනවා. ඇයි ආවේ? මොකක්ද හේතුව? කාලසන්ධි ගලපන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ විනිවිද භාවයේ සහිත අගතිගාමී නො වූ තීරණයක් ගැටලුවට දෙන්න. විනිවිද භාවයේ තියෙන අගතිගාමීත්වයෙන් තොර තීරණයක් ගැටලුවට දුන්නොත් ඔබ හොඳ නායකයෙක්. ඊළඟට අපි යන්නේ ඵලදායී sannivedanaya. මේක තමයි ලොකුම ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපිට ලියන දේ තේරෙන්නේ නැහැ සමහර වෙලාවට, කියන දේ තේරෙන්නේ නැහැ සමහර වෙලාවට අපි කරන වැඩේ අපිට අවබෝධයක් නැහැ. ඵලදායී sannivedanaya. sannivedanaya කියන්නේ මොකක්ද? කෙනෙක් විසින් තවත් කෙනෙකුට කිසියම් වූ පණිවිඩයක්, අවස්ථාවක්, ප්‍රතිචාරයක් දැනෙන ලෙස ප්‍රකාශ කිරීම. ඒක තමයි sannivedanaya. පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට යම් කිසි අවස්ථාවක්, සිද්ධියක් දැනෙන ලෙස යම් කිසි උපාය මාර්ගයකින් ඒත්තු ගැනීම තමයි sannivedanaya. දැන් ඒක කොහොමද වෙන්නේ? sannivedanaya හොඳට වෙන්න පළවෙනි දේ සමන් දෙන්න. ඉතින් අපි ඒක කැමතිම නැහැ. අපි අනුන් කියන දේ අහන්නේ නැහැ. පිට අනුන් කියන දේ වැඩක් නැහැ. ඒ නිසා අපි අහන්නේ නැහැ. හොඳට අහන්න ඕන. හොඳට අහුවොත් තමයි හොඳට තේරුම් අරගෙන හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. හොඳට අහන්න. පළමු දේ. ඊළඟට ගරු කරන්න. මේක ඇත්තම නෑ අපි ළඟ. අපි අනිත් අයගේ මතය, අනිත් අයගේ දේ, අනිත් අය කියන දේ අපි ගරු කරන්නේ. අපේ කණ්ඩායමේ වෙන්න පුළුවන්. ඒ ගරු කිරීම සඳහා වයසක්, ભેදයක් මොනවත් නැහැ. ඵලදායී sannivedanayak තියෙනවා. දැන් බලන්න මේ කුඩා දරුවෙක් මේ ඡායාරූපේ ඉන්නේ. මෙයා sannivedanaya කරන්නේ කොහොමද? මෙයාගේ හැඟීම් ඔක්කොම මෙයා sannivedanaya කරන්නේ භාෂාවකින් නෙමෙයි. හැබැයි භාෂාවක් තියෙනවා. මොකද්ද? කායික භාෂාව. අපි ඒකට කියනවා body language කියලා. ඒක උගන්වන දෙයක්. ඉගෙන ගත්ත දෙයක්. මෙයාගේ කායික භාෂාවෙන් body language එකෙන් මෙයා අපිට තේරුම් කරනවා ඵලදායී sannivedanaya. මෙයාට බඩගිනි වෙලාව, මෙයා සතුටු වෙන වෙලාව, මෙයා දුක් වෙන වෙලාව, මෙයාගේ බඩ රිදෙන වෙලාව, මෙයා බය වෙන වෙලාව, මෙයා සතුටු වෙන වෙලාව, මේ ඔක්කොම වචන වලින් තොරව අපිට කියනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් අම්මලා තාත්තලා නිසා ඔබට තේරෙනවා ඒක. මොකක්ද ඒ? ඵලදායී sannivedanaya. හැබැයි අපිට පුළුවන් වුණාද අපේ කණ්ඩායමේ ඉන්න අයට ඵලදායී sannivedanayak දෙන්න? පණිවිඩයක් දුන්නොත් භාගයයි. මොන හරි දෙයක් කිව්වොත් ඒකෙන් කොටසයි. ලියුමක් බැලුවොත් උඩ පේලිය විතරයි. ඵලදායී නෑ sannivedanaya.
අවසානයේ යන්නේ කොහෙද මල්ලේ පොල්. ඇහුව එකක් කීවේ එකක් කරේ වෙන දෙයක්. නිකන් හිතලා බලන්න බොරුද කියලා. නිකන් කල්පනා කරලා බලන්න බොරුද කියලා. අහන්නේ එක දෙයක්, කියන්නේ වෙන දෙයක්, කරන්නේ වෙන දෙයක්, වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ඉතින් කොහොමද දියුණු පෞරුෂයක් හදාගන්නේ? ඊළඟට අනිත් එක තමයි නිවැරදි සරල සුගම බස්මහර සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් කරන්න. නිවැරදි වෙන්න ඕන, සරල වෙන්න ඕන, සුගම කියන්නේ අනිත් එක්කකට අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන, සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් කරන්න. කචපච ගාලා හරියන්නේ නැහැ. අපි වැඩ කරන්න යනකොට අපි දන්නවා ගරු ස්වාමීන් වහන්සේලා වෙනත් ඔය ආගමික නායකයෝ ඇවිල්ලා විවිධ දේවල් කියන අපි සමත් දීගෙන ඉන්නවා. ඉවසිලිවන්තව ඉන්නවා. කරන්න දෙයක් නැහැ. ඇයි ඕන් පුද්ගලබද්ධ සමාජ නායකත්වයේ, ප්‍රජා නායකත්වයේ අහගෙන ඉන්න වෙනවා. ඕන් නියෝජනය කරනවා කියන්නේ ප්‍රජාව. ප්‍රජාව නියෝජනය කරන්නේ යාගේ තනි මතවාදය තියෙන්නේ. නමුත් අපිට අහන්න වෙනවා. ඇයි? ඔවුන් ප්‍රජාව නියෝජනය කරන මිනිස්සු. හොඳට අහගෙන ඉඳලා ගරු කරලා නිවැරදි සරල සුගම බස්වහරෙන් එකඟ වෙන්නේ නැත්නම් තමයි ඉතාම හොඳින් තම ස්ථාවරේ නොපැකිලව කියන්නේ. වනලා ගහන්න එපා. වනලා ගැහුවොත් එහෙම නැවත ඔබට කරදර කරන්න එනවා. පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ. හැබැයි පුළුවන් මේ නිසා මේ ටික, බැරි මේ නිසා මේ ටික. කෙලින් කිව්වම ඒ අය ඔබගේ පෞරුෂය හමුවේ නිකන්ද වෙන්නේ. එහෙම නැතුව බලන්නම් පස්සේ කරමු ආයෙ දවසක එන්නකෝ කීවොත් ඊළඟ දවසේ එන්නේ, ඊළඟ දවසේ බලන්නේ ඔබට ප්‍රහාරාත්මකව ඔබගෙන් ඔබත් එක්ක ගනුදෙනුවක් කරන්න. ඒ නිසා එහෙම වෙන්න දෙන්න එපා. එකක වෙන්නේ නැත්තම්, එකක වෙන්න බැරි නම් තම ස්ථාවරය නොපැකිලව ඉදිරිපත් කරන්න ඕන තුන්වෙනි පාර්ශවයට හෝ තමන්ගේ කණ්ඩායම. ඊළඟට තියෙන කාරණය තමයි යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා. යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා කියලා කියන්නේ තමන් වගේම තම සම අන්‍යයන්ගේ පෞරුෂය ගරු කිරීම. අපිට පුළුවන් වෙන්න ඕන මේ අනිත් එක්කනාගේ හැඟීම් තේරුම් ගන්න. ආගම, භාෂාව මිනිහෙක් සංවේදී කරන දේවල්. අම්මා ආගම සහ භාෂාව මතක් කරන්න එපා කියනෝ තරහ ගිය වෙලාවට. ભેදයක් ඇති වෙන විදියට. ඇයි? ඒක සංවේදී භාෂාව. සංවේදී දේවල්. අපි දන්නවා ලෝකේ ඇති වෙච්ච ගැටුම් ගත්තම ලෝක යුද්ධ ඇති වෙලා තියෙන්නේ ආගම් ගැටුම්. ඇයි? මිනිස්සු සංවේදී. අතට අහු වෙන එක අරන් යනවා. දැන් එලාර රජුව යටත් කරන්න බැරි වුණ වෙලාවේ දුටුගැමුණු කුමාරයා මාගේ ව්‍යායාම තෙමේ හුදෙක් රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කියලා පාඩයක් කිව්වයි කියලා සඳහන් වෙනවා. දැන් මොකද උනේ? බෑගියෝ මිනිස්සු ඔක්කොම යුද්ධයට ආවා. ඇයි? ආගම කියන ඇඟේ ලේවලට පම්ප් කරලා තියෙන හැඟීම. අම්මා ගැනත් එහෙමයි. අම්මා කියන චරිතයට අගතියක් වෙන භාෂාවක් කතා කරොත් ඉවරයි. ඒ නිසා කොයි වෙලාවකවත් ඔබ ඔබේ කණ්ඩායමේ ඉන්න අයට එහෙම සලකන්න එපා. අපි අහලා තියෙන හුඟක් වෙලාවට සමහර අවස්ථාවලදී ඔබ නෙමෙයි ඔබට කලින් හිටපු බොහෝ තැන්වල සමහර තරුණ ළමයි පුරාවිද්‍යා සහායකයෝ ඒ කාලේ කම්කරු ඒ වගේ අයට අපි ඉස්සරහම එයාගේ පෞරුෂය කෙලෙසෙන විදිහට තමන්ගේ අම්මාව එහෙම කියන එක වැරදි. එහෙම කියන්න අයිතියක් නැහැ. එහෙම එපා. එතකොට තමන්ගේ පෞරුෂයමයි කෙලෙසෙන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඊළඟට චර්යාවන් තේරුම් ගැනීම. මිනිසුන්ගේ චර්යාවන් බලලා තේරුම් ගන්න. ඒකට ඉවක් තියෙනවා. ඒ ඉව හදා ගන්න. ඊළඟට සමාජගත නීති රීති පිළිබඳ අවබෝධය. මේක ඉතා වැදගත් ඔබට. ඔබ දැනගන්න ඕන නීති රීති ටික සමාජගතව තියෙන. ඔබ නායකයෙක් වෙන්න ඉස්සෙල්ලා, ඔබේ සාමූහිකත්වයේ ගොඩනගන්න ඉස්සෙල්ලා, ඔබේ කණ්ඩායම මෙහෙවන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕන මේ මම මෙහෙවන කණ්ඩායමේ ප්‍රජාවගේ සමාජගත නීති රීති. ඒවා දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ අන්තර්පුද්ගල සබඳතාව සාධනීය අරමුණු වලින් පෝෂණය කරන්න. මේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය කියන එක සාධනීය අරමුණු කියන්නේ කාටත් එකඟ වෙන්න පුළුවන් අරමුණු වලින්, යහපත් අරමුණු වලින්, ප්‍රගතිශීලී අරමුණු වලින් පෝෂත් කරලා, පෝෂණය කරලා අපේ අනිත් අයට බෙදා හදා ගන්න.
ඊළඟ කාරණේ තමයි ස්වයං අවබෝධය. ස්වයං අවබෝධය ඇගීම හා ස්වයං විවේචනය. මේක අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ස්වයං අවබෝධය ඇගීම සහ විවේචනය කියන කාරණා. මේක අපි ඉවසන්නේ නැති જાතියක්. අපිට ස්වයං අවබෝධය බොහොම අඩුවෙන් තියෙන්නේ අපි ගැන. අපි හැමතිස්සෙම අනිත් එක්කනට ඇඟිල්ල දික් කරන්න හරි ආසයි. අපි අනිත් එක්කනාගේ වරද ලොකුවට දකින්න ආසයි. සමහර වෙලාවට අපි අපේ වරද නොදැක. ඒ වගේම තමයි ඇගීමක් නැහැ. රාජ්‍ය සේවයේ විශේෂයෙන් ධම්මිමිස් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියා නම් හරි. රාජ්‍ය සේවයේ විශේෂයෙන් අපි දන්නවා ඇගීම් නැහැ. ඇගීමක් ඇත්තෙම නැහැ. එහෙම වුණොත් මොටිවේෂන් එක කියන එක නැත්තම් අභිප්‍රේරණය කියන එක නැත්තම් දියුණුවක් නැහැ. අපි දන්නවා වරදක් වුණොත් වරද එක රැයින් ඉගිලෙනවා හැමතැනම. හැබැයි හොඳක් කරාට කවුරුත් අහන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නෙත් නැහැ. ඇහුණත් නැසුණා වගේ යනවා. අග යන්නේ නැහැ. ඒක මේ රටේ සුද්ධ හදපු රාජ්‍ය සේවයේ ක්‍රමය. හැබැයි රජ කාලේ එහෙම නැහැ. රජ කාලේ කරපු අය ඇගීමට ලක් කරන්න සන්නස් දුන්නා, තුඩපත් දුන්නා, ගම්වර දුන්නා. ඒ දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය දැක්වුවා මේ මිනිස්සු දියුණු කරා. අද එහෙම නැහැ. අද තියෙන්නේ ඇගීම වෙනුවට දඬුවම සහ විවේචනය. ඊළඟට තමයි ස්වයං විවේචනයක් තියෙන්න ඕන අපි ළඟ. අපිට ඇගීමක් තියෙන්න ඕන තක්සේරුවක්. Tamanට Taman ගැන විවේචනයක් තියෙන්න ඕන. ඊළඟට තමා පිළිබඳ තමා විසින් හැරී බැලීම. ඒක වැදගත් දෙයක්. අද කරපු දේවල් අද කරපු වැඩ ගැන අද දවසේ හැරිලා බලන්න. මොකද අපි හෙට ඉඳින් දන්නේ නැහැ. අද දවසේ අපි කරපු දේවල් ගැන අද බලන්න. මොකද අපි හෙට නැගිටීද කියලා දන්නේ නැහැ. ඒ අවිශ්වාසය හොඳටම දුන්නා කොරෝනා. ඒ අවිශ්වාසය බුදුහාමුදුරුවෝ කිව්වා පණ නම් තනාග පිනිබිදු යන්නේ කියලා. හැබැයි කොරෝනා පැහැදිලි කරා ඒක ඇත්තක් කියලා. ඒ නිසා තමා පිළිබඳ දෛනිකව හැරිලා බලන්න මං අද කරපු දේවල් මගෙත් මගේ දරුවන්ගෙත් මගේ රටටත් සුදුසු දේවල්ද? ඒවා නිසා ඒ අයට ගෞරවයක් ඇති වෙනවද? නැත්නම් ඒවා නිසා ඇති වෙලා තියෙන්නේ මටත් පරිහානියක් රටටත් පරිහානියක් දෙන කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඊළඟට හැකියාවන් දුබලතා ප්‍රබලතා ආකල්ප පුරුදු චර්යා කියන ඒවා ගැන සාර්ථකත්වයේ පිළිබඳව ස්වයං අවබෝධයකින් කටයුතු කිරීම. ඊළඟ කාරණේ තමයි අනුවේදනය. සෙන්සිටිවිටි කියන එක. අපි සෙස්සෝ තේරුම් ගන්න ඕනේ හරියට මලකින් රොන් ගන්න සමනලෙක් වගේ. අපි ළඟ ඉන්න අයගෙන් අපි වැඩ ගන්න ඕන තේරුම් අරගෙන. පුද්ගලයාගේ තරම හැකියාව තේරුම් අරගෙන ඔහුගෙන් වැඩ ගන්න ඕනේ. බැරි බර පටවන්නේ නැතුව අපි වැඩ කරොත් අපි හොඳ නායකයෙක්. සෙස්සොන්ගේ අදහස් තේරුම් ගන්න ඕන. ඊළඟට තමාව සෙස්සන්ට තේරුම් යන විදිහට වැඩ කරන්න. තමන් කවුද කියලා. කායික මානසික හැසිරීම් පද්ධතිය යහපත් කරගන්න ඕන. එතකොට අපේ අනුවේදනීයභාවය, අපේ සංවේදීතාවය මිනිස්සු තුල ජනිත වෙන්න පටන් ගන්නවා. ඒක ඉතා වැදගත්. ඊළඟට චිත්ත වේග වලට මුහුණ දීම. මේකත් හරි වැදගත්. ඔබ පෞරුෂයෙන් යුතුව අනිත් අය ගොඩනගන්න යන චර්යාවන් වර්ධනය කරන ආකල්ප සංවර්ධකයෙක් විදිහට ට්‍රේන කෙනෙක් වෙනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕන චිත්ත වේග වලට මුහුණ දෙන්න. හැඟීම් තේරුම් ගන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්නේ. අවශ්‍ය විට හැඟුම්බර වෙන්න. කෙනෙකුට ඕන වෙලාවට අපි හැඟුම්බර වෙන්න ඕන. අපි නිකන් කිසිම අදහසක් නැති මිනිස්සු වගේ යන්ත්‍රානුකූලව ඉන්නවා වගේ ඉන්න හොඳ නැහැ. ඔබේ කණ්ඩායමේ හැඟීම් තේරුම් ගන්න ඕන. අවශ්‍ය වෙලාවට විතරක් හැඟීම්බර වෙන්න ඕන. මේක තමයි වැදගත්ම කාරණේ. හැමතිස්සෙම ටැප් එක ඇරියා වගේ අඬාගෙන හැමතිස්සෙම දුක් ගැනවිලි කියාගෙන මැසිවිලි කියාගෙන එන අය ඉන්න පුළුවන්. ඒක හැඟුම්බර වීම නෙමෙයි. අපි අවශ්‍ය වෙලාවට විතරක් හැඟුම්බර වෙලා ඒ අවශ්‍ය දේ කළ යුතුයි. බුද්ධියෙන් සියල්ල විමසා බලා තීරණ ගත්තොත් චිත්ත වේග වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒකයි ඉතාමත් වැදගත් කාරණේ. ඊළඟට ආතතියට මුහුණ දෙන්න වෙනවා අපි. වැඩ කරද්දී අපිට එනවා ආතතිය. ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරන්නේ ආතතිය ගැන, ස්ට්‍රෙස්. කොහොමද අපිට ආතතිය එන්නේ? අපි වැඩ කරගෙන යද්දී නොසන්සුන්කම අපිට ආවනම් ඒ තමයි ආතතිය. අපි වැඩ කරගෙන යද්දී අපේ හිතට දැනෙනවා නම් අපි ඉස්සරහට තව දේශනයක් මම හිතන්නේ තියෙනවා මේ පිළිබඳව
ආතති කළමනාකරණය ගැන ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගැන අපි ඉස්සරහට කතා කරන්න නියමිතයි. සතුටින් වැඩ කිරීමේ කලාව කියන දේශනයේදී මම හිතන්නේ අවසාන දේශනේ අපි ඒකෙදි කතා කරනවා කොහොමද ආතතියට මුහුණ දෙන්නේ සදා මොනවද අපි කරන්න ඕන කියලා. දැන් ආතතියට මුහුණ දෙද්දී ආතතිය එන්නේ ඉස්සලම නොසන්සුන්කමෙන්. වෙස්වලාගෙන එන්නේ. සංසුන් නෑ අපි. ඊළඟට අපිට දහඩිය දානවා. නළලට තමයි ඉස්සලම දහඩිය දාන්නේ. ඊට පස්සේ නිකටට. උඩුතල්ලට දහඩිය දානවා. කිසිම හේතුවක් නැතුව. අන්න ආතතිය. ස්ට්‍රෙස් ඇවිල්ලා. ඊළඟට අපහසුතාවය. අපිට කිසි දෙයක් පහසු නෑ. එපා වීම. බඩගිනි නොදැනීම. නිින්ද නොයාම. මේ ඔක්කොම ආතතියේ තියෙන ලක්ෂණ. ඊළඟට තියෙන වැදගත්ම ලක්ෂණය තමයි පැටලිලි සහිත බව. මොහොත් කරගන්න බෑ. කියන දේ නෙමෙයි උත්තර දෙන්නේ. කරන දේ නෙමෙයි කියවෙන්නේ. කිසිම සැලැස්මක් නැහැ. ප්‍රසන්නකමක් නැහැ. අන්න පැටලිලි සහිත භාවය ආතතිය ඇවි. මේකට කියනවා අපි ස්ට්‍රෙස් කියලා. හැබැයි ආතතියේ හතරවෙනි අවස්ථාවට ගියොත් ડિප්‍රෙෂන්, විෂාදිය. එතෙන්ට නොයා ඔබටත් ඔබේ කණ්ඩායමේ අයටත් ඔබට පුළුවන් නම් පුහුණු කරුවෙකු විදියට නැත්නම් ඔබ චර්යා වර්ධකයෙක් විදියට කටයුතු කරනවා නම් ට්‍රේනර් කෙනෙක් විදියට කටයුතු කරනවා නම් ආකල්ප සංවර්ධකයෙක් විදියට කටයුතු කරනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ தત્ත්වය තේරුම් ගන්න. ඊළඟ කාරණේ තමයි කේන්තිය. මෙන්න මේ කියන කාරණා ටික එකතු වුණොත් ඒක ආතතිය, ස්ට්‍රෙස්. ඒක සෞඛ්‍යයට ඍජුව බලපානවා. එම ක්‍රියාවලියට සහ ප්‍රතිඵලයට අනිවාර්යෙන්ම ඒක බලපානවාමයි. ඒ නිසා ස්ට්‍රෙස් එක්ක වැඩ කරන්න එපා. ඔබ කරන වැඩ රිලැක්ස් කරන්න නම්, සතුටින් කරන්න නම් ඔබ වෙනස් වෙන්න ඕන. මෙන්න මේ වෙනස් වීම ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. මොකද්ද වෙනස් වීම කියලා කියන්නේ? මේක අපූර්ව කියමනක්. මේක සුසානේක තිබුණු සොහොන් පොතක ලියපු එකක්. මා ළමයෙකුව සිටියේදී මා සිතුවා මට ලෝකය වෙනස් කළ හැකියි කියා. මා තරුණයෙකුව සිටියේදී මා සිතුවා මගේ රට වෙනස් කළ හැකියි කියා. මා විවාහ වූ පසුව මා හිතුවා මගේ පවුල වෙනස් කළ හැකියි කියා. දැන් මට තේරෙනවා මට මා පමණක් වෙනස් කළ හැකි බව. සහ සමහර විට මා වෙනස් වූ පසු මගේ පවුල රට සහ අවසානයේට මුළු ලෝකයම වෙනස් කළ හැකිය කියලා. 12 වෙනි ශතවර්ෂයේ සොහොන් පොතක ලියපු එකක්. දැන් මේ අදහස ඇතුලේ තියෙන්නේ පුංචි කාලේ අපිට හිතෙන්නේ ලෝකේ පුංචි කියලා. අපිට පොඩි ලෝකයක් තියෙනවා. අපි හිතනවා මුළු ලෝකෙම වෙනස් කරා. තරුණ කාලේදී අපි බොහොම ජව සම්පන්නයි. ආකල්ප අදහස් අතින් හරිම එඩිතරයි. හරිම ක්‍රියාශීලී. නවත්තන්න බෑ. ජවය බොහොම ඉහළයි. ඒ නිසා අපි කරන රට වෙනස් කරන්න පුළුවන්. තව ටිකක් වියපත් වෙනවා. විවාහ වෙනවා. යෞවනත්වය දොරකඩට ගිහිල්ලා තාරුණ්‍යයත් එක්ක විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ හිතනවා මට මගේ පවුල වෙනස් කරලා හදාගන්න පුළුවන් කියලා. ඇයි? හැම වෙලේම අපි අනුන් වෙනස් කරන්න හදන්නේ. මම වෙනස් වෙන්න නෙවෙයි. හැබැයි පරිණත වුණාට පස්සේ දැන් හිතෙනවලු මට මා වෙනස් කරගන්න පුළුවන්. මම වෙනස් වුණොත් පවුලත් රටත් ලෝකයක් වෙනස් කර හැකියි කියලා. හැබැයි ඒක හිතනකොට ඔහුගේ ජීවිතේ කෙලවරට ඇවිල්ලා. ඒ නිසා ඔබගේ ජීවිතේ කෙලවරට යනකම් එහෙම ඉන්න එපා කියලා මම යෝජනා කරනවා. ඒ නිසා සැබෑ ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න ඕන නම් දකින්න දේ විශ්වාස කරන්නම් වෙනුවට අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්. සැබෑ ශක්්‍යතා වර්ධකයෙක් විදිහට ඔබ ජීවත් වෙන්න කැමති නම් දකින්න දේ විශ්වාස කරන්නම් වෙනුවට විශ්වාස කරන දේ දකින්නෙක් බවට පත් වීමට උත්සාහ කරන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකේ ඊළඟට යන්. අපි දකින්න දේ විශ්වාස කරන්නෙක් වෙනුවට විශ්වාස කරන දේ දකින්නෙක් බවට පත් වීමට උත්සාහ කරන්න. පළමුව මනසින් දකින්න. පසුව එය හැබැවින් දකින්න තැනට වග බලා ගන්න. මේක බොහොම අපූර්ව කියමනක්. දකින්න දේ විශ්වාස කර කර හිටියොත් හැමදාම අපිට පේන දේ විතරයි. හැබැයි විශ්වාස කරන දේ දකින්න උත්සාහ කරනවා කියන්නේ වෙනස් වෙනවා. එහෙම විශ්වාස කරන දේ දකින්න පුළුවන් වුණොත් ඉස්සෙල්ලා මනසින් ඒ චිත්‍රය අඳගෙන පස්සේ සැබවින් දකින්න තැනට වග බලා ගත්තොත් ඔබට දිනන්න පුළුවන්.
පුද්ගල සංවර්ධනයේ සඳහා කළ යුතු දේවල් කීපයක් ඊළඟට අපි සාකච්ඡා කරනවා. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පුද්ගල සංවර්ධනයට අත්කලක් නම් මෙන්න මේ දේවල් කරන්න ඕන. හොඳ දේවල් කතා කරන්න ඕන. හොඳ දේවල් ගැන හිතන්න ඕනේ. හොඳ දේවල් බලන්න ඕන. හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. ඒවා ස්වභාවිකව ලැබෙන තෑගි ලෙස පිළිගන්න ඕන. මේ විදිහට කියන්නේ වර්නන් හොවාර්ඩ් කියන ප්‍රංශ ජාතික මානව විද්‍යාඥයා හොඳ දේවල් කතා කරන්නේ. හොඳ දේවල් කියලා මෙතන කියන්නේ සමාජයේ හොඳ කරන දේවල්. හොඳ දේවල් ගැන හිතන්න. සමාජයේ යහපත කරා ගෙනියන දේවල් හිතන්න. හොඳ දේවල් සඳහා බලන්න. හොඳ දේවල් බලන්න. හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න. හැබැයි ඒවා ස්වභාවික තෑගි විදියට පිළිගන්න. කාගේවත් දේවල් නෙමෙයි. සබාධමෙන් Tamanට හම්බෙච්ච දේවල්. ඇයි මිනිසා සබාධමේ නිර්මාණය. අපිට මේ දැහැරින් අපි එකතු කරගත්ත හැමදේම අපි අත්හරින්න ඕන. වර්නන් හොවාර්ඩ් බුදුදහම අනුව හිතලා තමයි මේ අදහස දීලා තියෙන්නේ. එතකොට ඔවුන් යුරෝපීයන් වුණාට මේ අදහස් ඔක්කොම මම දේශනේ පටන් ගනිද්දි කිව්වා වගේ බුදුදහමත් එක්ක ගැලපෙන දේවල්. ඒ නිසා මේ සියල්ල අපි අත්හරින්න ඕන. ඒ නිසා ස්වභාවික තෑගි ලෙස පිළිගන්න නම් ඒවා අපි යහපත වෙනුවෙන් පෙරී සිටින්න. ඒ නිසා හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න ඕන ඉස්සෙල්ලා. නිලධාරියෙක් වෙනවට වඩා හොඳ මිනිහෙක් වෙන එක ඉතා වැදගත්. කොහොමද හොඳ මිනිහෙක් වෙන්නේ? හිතින් හිතනවා. හිතින් හිතනවා සුභවාදී සිතිවිලි අසුභවාදී සිතිවිලි. හදවතට දැනෙනවා ධනාත්මක ආකල්ප සහ ඍණාත්මක ආකල්ප. ශරීරයේ කටයුතු කරනවා හොඳ පුරුදු වලින් නරක පුරුදු වලින්. නරකට හිතලා නරක දෙයක් කරනවා නම් ඒ රුක් සටහන අනුව ඔබ නරක මිනිහෙක්. හොඳට හිතලා හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඔබ හොඳ මිනිහෙක්. මේ සමාජය වෙනස් කරන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙන්න උත්සාහ කරන්න ඕන. එවිට අපේ එක්ක ඉන්න පිරිස් નિરાයාසයෙන් වෙනස් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට අපි යන්. ඒකදී අපි කතා කරන්නේ මේ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. මේ නායකයෝ දෙන්න සමාජයේ හැමතැනම ඉන්නවා. එක්කෙනෙක් සාර්ථක නායකයා, අනිත් එක්කෙනා ඵලදායි නායකයා. මේ බලන්න සාර්ථක නායකයා කියන එක්කෙනා අරමුණු කරා ළඟා වීමේදී හැසිරීම් රටාව වෙනස් කරගන්නවා. තමන්ගේ අරමුණු කරා ළඟා වෙද්දී සාර්ථක 나යකයෙක් තම හැසිරීම් රටාව වෙනස් කරගන්නවා. ඵලදායි නායකයා තම හැසිරීම් රටාවට අමතරව තම සමාජිකයින්ගේ ආකල්ප හැසිරීම් රටාවන්ද වෙනස් කරනවා. එහෙනම් නායකයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම හොඳයි. එක්කෙනෙක් සාර්ථකයි, අනිත් එක්කා ඵලදායි. අපිට වෙන්න ඕන ඵලදායි නායකයෙක්. ඊළඟට සාර්ථක නායකයා කණ්ඩායමෙන් ගියාම අරමුණු බිඳ වැටෙනවා. අපි දන්නවා සමහර වෙලාවට අපේ රටේ ක්‍රීඩා කණ්ඩායම් වල නායකයා වෙනස් වුණා විතරයි තරඟ හෝ ගාලා වැටෙනවා. සමහර පාලකයෝ ඉඳද්දී ඒ පාලකයෝ නැති වුණාට පස්සේ රටවල් කඩාගෙන වැටෙනවා. හැබැයි රජවරුත් එහෙමයි. රජුරුව නැති වුණ ගමන් අරාජික වෙනවා. හැබැයි ඵලදායි රජෙක් නම් ඵලදායි නායකයෙක් නම් ඔහු කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ කණ්ඩායමේ සාමූහික සමාජිකයින් අර මුලින් කියපු අරමුණ ජය ගන්න යනවා. නායකයා නෙමේ වැදගත් නායකත්වය. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා නායකයෙක් විදියට හැදෙනවා නම් ඵලදායි නායකත්වයක් Taman තුල ජනනය කරගන්න උත්සාහ කරගන්න. නායකත්වයේ තවත් කෙනෙකුට පුහුණු නොකරයි. සාර්ථක නායකයා තව කෙනෙක් නායකයෙක් විදියට ට්‍රේනින් කරන්නේ නැහැ. ට්‍රේනි කෙනෙක් වෙන්නේ. එයා විතරයි ඒක දන්නේ. හැබැයි ඵලදායි නායකයා සමාජිකයාව නායකත්වයට හුරු පුරුදු කරනවා. ඔබ හුරු පුරුදු කරන්න ඔබේ කණ්ඩායම. එතකොට ඔබ ඵලදායි නායකයෙක් වෙයි. ඊළඟට නායකයා කේන්ද්‍රීය කොටගෙන කණ්ඩායම් බිහි වෙනවා සාර්ථක නායකයාගේ. ඔහු සාර්ථකයි. නායකයා කේන්ද්‍ර කරගෙන කණ්ඩායම් බිහි වෙන්නේ. හැබැයි ඵලදායි නායකයෙක් නම් කණ්ඩායම කේන්ද්‍ර කරගෙන නායකයෙක් බිහි වෙනවා. ඒක තමයි වැදගත්. ඔබේ කලාපයේ ඉන්න සියලු දෙනාගේ කේන්ද්‍රීය නායකයෙක් නිර්මාණය වෙන්න ඔබ ඉඩ හරින්න ඕන. ඊළඟට සමාජ කටයුතු වල සාර්ථක නායකයා යෙදෙන්නේ නැහැ. සාර්ථක නායකයාගේ අරමුණ තමන් කරන දේ විතරයි. හැබැයි ඵලදායි නායකයා තමා කරන වැඩ අතරතුරේම සමාජිකයන් හා
සමාජිකත්වයේ සඳහා වූ වැඩ සමාජිකයන් සඳහා වූ වැඩ වල නිරත වෙනවා. එහෙම වුණොත් තමයි අපිට හොඳ නායකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. මම යෝජනා කරනවා අපේ අරමුණ වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස වෙන්නේ අරමුණ වෙන්නේ හොඳ ඵලදායී නායකත්වයක් තුලින් මේ රටේ ජාති කුරුමය ආරක්ෂා කරන දෙවනි පරපුරක් බිහි කරන එක. ඒ සඳහා එකතු වෙන්න කියන යෝජනාව අපි කරනවා. ඊළඟට ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න නම් සර්ව සුභවාදී ධනාත්මක සිතුවිලි ඇත්තෙකු වෙන්න එවිට ඔබට චින්තන ධෛර්යය ලැබෙනවා. ධනාත්මක සිතුවිලි වලින් යුක්ත කෙනාට චිත්ත ධෛර්යය ලැබෙනවා. අසාර්ථකයට හා පසුබෑම් වලට මුහුණ දීමේ හැකියාව ජනිත කරනවා. ඒක ඉතා වැදගත් කාරණයක්. අසාර්ථකත්වයේ පසුපස තියෙන්නේ පෞරුෂත්වය. අපිට හැමදේම බෑ. හැබැයි පුළුවන් දේ හරියටම පුළුවන්. ඒ නිසා ඒවට මුහුණ දීමේ හැකියාව ජනිත කරනවා. ඊටමත් අයහපත් දෙයක් වුණත් ඒකේ තියෙන හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. ශක්තිතා වර්ධකයා කියන්නේ එහෙම කෙනෙක්. ඊටම අයහපත් දෙයක වුණත් හොඳ දෙයක් තියෙන්න පුළුවන්. කියමනක් තියෙනවා සෑම ඝන වලාකුළකම රිදී ඉරක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒක හොයාගන්නවා. නිදහස් සිතිවිලි ජනිතවන්න මනස තුල ඉඩ දෙන්න ඕන. ඒ වගේම මෙම වර්ධනය තුල සැඟවුණු එමෙන්ම පාවිච්චියට නොගත් හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න හැකියාව තියෙනවා. ශක්්‍යතා වර්ධනයකට පුළුවන් මේ දක්වා පාවිච්චි කරපු නැති හැකියාවන් ටික පාවිච්චි කරන්න. ඒ වගේම තමයි සිතිවිලි වලට නිවැරදි දිශාව බලා නිවැරදි ස්වරූපයෙන් ජනිතවන්න ඉඩ දෙන්න ඕන. සිතිවිලි වලට හරි දිශාව බලා යන්න උදව් කරන්න ඕන. ඔබේ හිත තුල හොඳ සිතිවිලි ජනිතවන්න නම් ඔබ ඉඩ දෙන්නේ නම් ඔබ සාර්ථක ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදකයෙක් විදිහට ලබා දෙනවා තමන්ගේ කණ්ඩායම. එනිසා ස්වයංම අභිප්‍රේරණය වෙන්න මම යෝජනා කරනවා. ස්වයං අභිප්‍රේරණය කියන එක ඉතා වැදගත්. ස්වයං අභිප්‍රේරණයේදී තියෙනවා ඉස්සල්ලාම මම අභිප්‍රේරණය විය යුතුයි කියලා කල්පනා කරන්න ඕන. ඔබ ඔබේ කණ්ඩායම තුල ඔබේ පිරිස තුල නායකයෙක් විදිහට ඉන්න නම් ඔබ තියෙන්න ඕන ඔබ ළඟ තියෙන්න ඕන අභිප්‍රේරණ අරමුණක්. අභිප්‍රේරණය වුණ අය ආශ්‍රය කරන්න ඕන. ඒ අය සමග ගනුදෙනු කරන්න ඕන, මිත්‍ර වෙන්න ඕන. ඒ වගේම ධනාත්මක නිශ්චිතතාවයන් මත ඉන්න ඕන. පුළුවන්. මේක කරන්නේ මේමයි. බෑ කියන වචන අයින් කරන්න ඕන. ඊළඟට අභිප්‍රේරණය සඳහාම කැප වෙන්න ඕන. ඔබේ ප්‍රගතිය සඳහා ඔබ කැප වෙන්න ඕන. යථාර්ථවාදී අභියෝගයන් හොයන්න උත්සාහ කරන්න ඕන. යථාර්ථවාදී අභියෝගයන් හොයන්න උත්සාහ කරන්න ඕන. නිතිපතා අතපසු නොකර කටයුතු කරන එක, නව ඉගෙනීම් කරන එක, සෞඛ්‍ය සම්පන්න බව සහ යෝග්‍යභාවයෙන් යුක්ත වීම. අභිප්‍රේරණය කියන එකට නැවතීමක් නැහැ. හැමදාම අපි අභිප්‍රේරණය වෙමින් ඉන්නේ. ඊළඟට ඉතා අයහපත් දෙයක් වුණත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උත්තේජනයක් තියෙන්න ඕන. අවහිරතාවය, බාධාව, අභියෝගය උත්තේජනයක් කරගන්න. මේවා ටිකක් න්‍යායාත්මක කරුණු. මේවා හැබැයි අපිට කරන්න පුළුවන්. අවංකභාවයේ කැපවීම සහ ඉලක්කයන් තුල ගමන් කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් ස්වයං අභිප්‍රේරකයෙක් වෙන්න. මේ ටික ඔබ ළඟ හදාගත්තොත් ඔබ ඉබේම ඉදිරිය බලා යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා ඊළඟ පිටුවට අපි යනවා සැබෑ ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න නම් පොළඹවා ගැනීමේ ශක්තිය ඇති ප්‍රියජනක පෞරුෂයක් වර්ධනය කරගන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. සෙසු අයගේ කුසලතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. එය තිරසාර සමාජ ජීවිතයක මුල්ගල. එනිසා සැබෑ ශක්්‍යතා වර්ධකයෙක් වෙන්න නම් පොළඹවා ගැනීමේ ශක්තිය ඇති ප්‍රියජනක පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න. සෙසු අයගේ කුසලතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා ළඟ ඉන්න අයගේ. එහෙම වුණොත් ඔබට එතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඒ තමයි තිරසාර සමාජ ජීවිතයට මුල්ගල තමයි මේ අපි කතා කරපු ශක්්‍යතා වර්ධනය. ඔබ ශක්්‍යතා වර්ධකයෙක් නම් ප්‍රවර්ධනය කරගන්න ඕන ගුණාංග ටික බොහොම කෙටියෙන් මම කියාගෙන යන්නම්. සත්‍යවාදී භාවය අර ඉස්සෙල්ලා අපි කතා කරා.
සතර අගතීන්ගෙන් තොරව ඇත්තට වැඩ කිරීම, යුක්තිගරුකභාවය, ප්‍රායෝගිකකරණය, සමාව දීම, ඉවසීම, නිහතමානීකම, ඉදිරිය බලන සුළු වීම, යටපත් කළ නොහැකි විශ්වාසවන්තභාවය, දැඩි උත්සාහවන්තභාවය, වගකීම් දැරීමේ හැකියාව සහ විනීතකම. මේ තමයි මේ අවසානයේ මම මේ සාරාංශයක් විදිහට ඔබට දෙන්නේ. මේක තමයි දියුණු වෙන ශක්්‍යතා වර්ධකයෙක් නම් ඔහු තුළ ප්‍රවර්ධනය කරගත යුතු ගුණ. ඊළඟට ඔහු තමා පිළිබඳ හොඳ අවබෝධයකින් පසු වෙනවා. අවට ලෝකයේ සිදුවන වෙනස්කම් හඳුනා ගන්නවා. තමාගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරනවා. ජීවිතයේ ඇතිවන පීඩනයන් සඳහා සාර්ථකව මූණ දීලා ඒවා කළමනාකරණය කරගන්නවා. පරිසරය සමග කායික හා මානසික සමාජීය වශයෙන් සම්බන්ධතා ඇති කරගන්නා අතර පරිසරය පාලනය කිරීමට ඇති හැකියාවන්, කුසලතාවන් වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඔබ දක්ෂ නායකයෙකු වන්නේ නම්. එනිසා දැඩි ආත්ම විශ්වාසය සහ ස්වයං ලැබියාවන් වර්ධනය කර ගැනීමකින් ජීවිතයෙන් තමා අපේක්ෂා කරන දේ පිළිබඳව අවබෝධයකින් පසුවීමෙන් අපිට පුළුවන් වෙනවා මේ කියන කාරණාව කරා ප්‍රවේශ වෙන්න. මාව ඇහෙන්නේ නැද්ද? ධම්මිමිස් ඇහෙනවා විරාජ් මහත්තයා. ඔව් මේ ස්ක්‍රීන් එක වෙනස් වුණා. ස්ක්‍රීන් එක වෙනස් වෙලා තියෙන්නේ. ප්‍රසන්ටේෂන් එක නෑ. දැඩි ආත්ම විශ්වාසය හා ස්වයං ලැබියාම වර්ධනය කර ගැනීමකින් පස්සේ අපි දන්නවා අපිට පුළුවන් ගැටලුව හමුවේ ධනාත්මක ආත්ම විශ්වාසයක් ප්‍රදර්ශනය කරලා පැහැදිලි දර්ශනයකින් ඉතා හොඳ සංවේදකයෙක් විදිහට නිර්මාණශීලීත්වයෙන් යුතුව මේ කරුණු කාරණා වෙත ප්‍රවේශ වීමේ හැකියාව අපිට තියෙනවා. ඊළඟට ශක්්‍යතා වර්ධනය කර ගැනීම සඳහා ප්‍රජාව සමග කටයුතු කිරීමේදී මෙන්න මේ දේවල් ඔබට වෙන්න පුළුවන්. මේවා වුණාට ගණන් ගන්න එපා. එකක් තමයි නොසලකා හරින එක. අපි කරන දේවල් නොසලකා හරිවි ගණන් ගන්න එපා. හාස්‍යයට ලක් කරાવી. ඔබ කතා කරන ඒවා, ඔබේ නිර්මාණශීලී දේවල්, ඔබ හිතන ඒවා, ඔබ ලියන ඒවා හාස්‍යයට ලක් කරයි. ඉස්සලම තමන්ගේම අය. ඊට පස්සේ ඉහළ පහළ ඉන්න අය හාස්‍යයට ලක් කරයි ගණන් ගන්න එපා. ඊළඟට පරිභවයට ලක් කරයි. බණි ගණන් ගන්න එපා. තර්ජනය කරයි. ඒත් නොනවති ඔබගේ වැඩේ කරන්න ඕන. බියවත්දයි. ඔයාට එක එක තර්ජනය කරයි බයවත්දයි. හැබැයි ඒ සියල්ලම කරත් ඔබ නිවැරදි දේ නිතරම කරගෙන යනවා නම් තව දුරටත් සාර්ථකව කරගෙන යනවා නම් අවසානයේ ඒ සියලු දෙනා ඔබේ පස්සෙන් එයි. ගරුණම්බු දෙයි. ඔබට කලින් එහි ප්‍රතිඵලය ඔවුන් අත්විඳි. මහත්මා ගාන්ධි තමයි මෙහෙම කියලා තියෙන්නේ. ඒ නිසා නොනවති ඉදිරියට යන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අපි එතෙන්ට යා යුතුයි. ස්ලයිඩ්ස් නම් මට පේන්නේ නැහැ ධම්මිමිස්. ඇහෙනවද? අපි තව මිනිත්තු කිහිපයකින් දේශනය ඉවර කරනවා. ස්ලයිඩ්ස් මම පොඩ්ඩක් හරි ගස්සන්නම් පොඩ්ඩක් ඉන්න. හරි. දැන් පේනවද? තාම හරි ආවා. හරි හරි. හරි. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හරි. විනාඩියක් ඉන්න. right. ඊළඟ එකට යන්න. මේකත් මම කතා කරා. මේ නිර්මාණශීලී නායකයා හැමතිස්සෙම මම කියන වචනේ වෙනුවට අපි කියන වචනේ පාවිච්චි කරන්න, පොළඹවන්න උත්සාහ කරන්න, නියෝජනය කරන්න, වැඩට ප්‍රිය කරන වාතාවරණයක් හදාගන්න තමන් ඉන්න තැන, හොඳ හිත ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න තමන් ඉන්න තැන, වැරදි වුණාට පස්සේ ඒක වරදක් විදියට හඳුනගන්න, වැරද්ද නිවැරදි කරගන්න ඉස්සෙල්ලා ඒක වැදගත්, වැරද්ද ලෙස හඳුනගන්න, සිය අනුගාමිකයින් වැඩ කරන හැටි දකින්න, සියලු දෙනා සහභාගී කරගන්න, එවිට ඔබට ගෞරවය නිතැතින් හම්බ වෙනවා. ඒ නිසා නිර්මාණශීලී නායකයෙක් බවට පත්වන්න.
ඒක තමයි අපි ඔබට කරන යෝජනාව. ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. අපි උපකාර කරනවාට වඩා මඟ පෙන්වීම කළ යුතුයි අපේ කණ්ඩායම. හොඳ පෞරුෂයක් තියෙන නායකයෙක් නම් උපකාර කිරීම පැවරීම වෙනුවට පුහුණු කිරීම සහ මඟ පෙන්වීම කළ යුතුයි. අපි උපකාර කිරීම පැවරීම කියන කාරණාව කරන්නේ උපකාරක නායකයා. උපකාරක නායකයා උපකාර කරනවා පවරනවා. හැබැයි මඟ පෙන්වන නායකයා පුහුණු කරනවා මඟ පෙන්වනවා. ඒ නිසා මඟ පෙන්වීමේ හැසිරීම ඉතා වැදගත්. ඔබේ කණ්ඩායමට කුමක් කළ යුතුද? කවදා කොයි වෙලාවෙ කළ යුතුද? කොහොම කළ යුතුද? කුමන ස්ථානයකදී කළ යුතුද? කවුරුන් සමග කළ යුතුද? කුමන තත්වයකින් කළ යුතුද කියලා ඔබ මඟ පෙන්වීමේ හැසිරීම වර්ධනය කරන්න ඕන. උපකාරක හැසිරීමත් එහා සමානවම වර්ධනය කරගන්න ඕන. දිරිගැන්වීම, ප්‍රශංසා කිරීම, සහාය දීම, සුහදව සාකච්ඡා කිරීම සහ මිත්‍රශීලී බව. මේක තමයි මේ ජයග්‍රහණයට තියෙන මූලික පියවරවල් ටික. මේක ඔබ පුරු කරගත්තොත් ඔබේ ජීවිතයටත් මේක වැදගත් වෙනවා. පෞල් සංස්ථාවටත් වැදගත් වෙනවා. ආයතනයටත් වැදගත් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට අපි යමු. අනුගාමික හැසිරීම් රටා. දැන් බලන්න ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ වක්‍රයක්. දැන් මේ තියෙන්නේ සහයෝගීතා හැසිරීම. ඒ වගේම තමයි අභියෝගතා මත හැසිරීම. රිලේෂන්ෂිප් බිහේවියර් සහ ටාස්ක් බිහේවියර් කියලා සඳහන් හැකියාව ඇති කැමැති අය ඔබේ කණ්ඩායමේ ඉන්නවා. හැකියාව නැති අකමැති අය ඉන්නවා. හැබැයි එයා බොහොම ඉහළ ඉන්නේ. එක සමාන්තර කණ්ඩායමක. නොහැකි කැමැති අය ඉන්නවා. ඒ අය ටිකයි. ඊළඟට ඉන්නවා නොහැකි අකමැති අය. අපි මේ අනුගාමික හැසිරීම් රටාව අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් සමාන්තර රේඛාවක් විදිහට අපේ ගමන ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා වෙනස් වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්න අපි. වෙනස් වීම කියලා කියන්නේ මම මගේ සිතිවිලි වෙනස් කරලා මගේ විශ්වාසයන් වෙනස් කරගන්න. ඊළඟ ස්ලයිඩ් එක. මගේ විශ්වාසයන් වෙනස් කර මගේ අපේක්ෂාවන් වෙනස් කරගන්නවා. මගේ අපේක්ෂාවන් වෙනස් කර මගේ ආකල්පය වෙනස් කරගන්නවා. මම මගේ ආකල්ප වෙනස් කර මගේ හැසිරීම් රටාව වෙනස් කරගනිමි. මම මගේ හැසිරීම් රටාව වෙනස් කර මම මගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගනිමි. මම මගේ ක්‍රියාකාරීත්වය වෙනස් කර මම මගේ ජීවිතය වෙනස් කරගනිමි. මේක තමයි දියුණුවේ සනාතන රහස. අපි තව එක ස්ලයිඩ් එකටයි යන්නේ. මට මේ ස්ලයිඩ් එක දෙන්න. වෙනස් වීම කියලා සඳහන් වෙලා තියෙන. දැන් බලන්න මම මගේ සිතිවිලි වෙනස් කර මගේ විශ්වාසයන් වෙනස් කරගන්න. මේක මන්ත්‍රයක්. ජයග්‍රහණයේ මන්ත්‍රය මේක. මේක අපි ඉගෙන ගන්න ඕන දෙයක්. අපි ළඟ තියා ගන්න ඕන දෙයක්. ජයග්‍රහණයේ මන්ත්‍රය මම මගේ සිතිවිලි වෙනස් කර මගේ විශ්වාස වෙනස් කරගන්න. මම මගේ විශ්වාසයන් වෙනස් කර මගේ අපේක්ෂාවන් වෙනස් කරගන්න. අපේක්ෂා වෙනස් වෙද්දී මගේ ආකල්ප වෙනස් කරගන්න. මගේ ආකල්ප වෙනස් කර මගේ හැසිරීම් වෙනස් කරගන්න. මම මගේ හැසිරීම් වෙනස් කර මම මගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගතිමි. මම මගේ ක්‍රියාකාරීත්වය වෙනස් කර මම මගේ ජීවිතය වෙනස් කරගනිමි. එනිසා මේ වෙනස අපේ ජීවිතේ ජීවත් කරන දේ. අපි ඉගෙන ගන්න ඕන දේ. එනිසා ඒ දේවල් අපි හරියාකාරව පාවිච්චි කරලා ඒ දේවල් අපි හරියාකාරව අත්විඳලා අපේ ජීවිත වෙනස් කරගන්න උත්සාහ කරමු. එවිට ඔබත් එක්ක ඉන්න කණ්ඩායම ඔබ වටේ ඉඳීවි. ඔවුන් ඔබත් එක්ක වැඩ කරાવી. මම පුරාවිද්‍යාව පිළිබඳව මෙතන දේශනයක් කළේ නැහැ. මට උවමනා වුණේ ඔබ ඔබේ හැසිරීම් තුලින් ඔබ සතුව පෞරුෂයක් ඇති කරන්න. මේ දේශනය පුහුණු කරවන්නන් සඳහා වූ දේශනයක්. මේ වගේ වැඩමුළු මේක මාර්ගගත ක්‍රමයට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දේශනය ඔබත් එක්ක එකතු වෙලා එලිමහනක කරන්න ඕන නැත්නම් ශාලාවක කරන්න ඕන ප්‍රායෝගිකව කරන්න ඕන වැඩමුළුවක්. නමුත් අපි උත්සාහ කරනවා මේ තියෙන අභියෝගය හමුවේ කොවිඩ් තත්ත්වයේ හමුවේ මේ ආකාරයට කරගෙන යන්න. ඒ නිසා ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරමු. ඒ වෙනස ඇති කරගන්න අද ඉඳලා පුළුවන්. දැන් ඉඳලා පුළුවන්. ඔබ අර මුලින් සඳහන් කරපු මේ දේශනයේ මුල ඉඳලා බොහෝ විද්වතුන්ගෙන්
ලැබුණු තොරතුරු පර්යේෂණාත්මක තොරතුරු වලින් ඔබට ඉදිරිපත් කරපු දේවල් දිහා බලලා ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න කියලා මම ඉල්ලනවා. ඒ නිසා අවසාන වශයෙන් අවසාන ස්ලයිඩ් එකට මම යනවා. අපි යමු අවසාන ස්ලයිඩ් එකට. ගහකොළ සතා සීපාවට ආදරය කරන හඬා වැටෙන බොල් පොළව සරු බිමක් කරන අතීත ආශ්චර්ය යලිදු කැන්දන සුගන්ධවත් සෞභාග්‍යමත් දේශයක් නැගුමට පෙරගමන් කරුවා ලෙස යන්නට උරුමය සුරැකුමට ජීවිතයම දිය කර හරින ඔබ සැමට සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රධාන කාර්යාලයේ ඉඳලා මේ කාර්ය සංවිධානය කරපු නඩත්තු අංශයේ අධ්‍යක්ෂතුමියනි ඔබතුමියන්ටත් ස්තුතියි. ඒ වගේම විශාල පිරිසක් මේ අද දවසේ දේශනෙත් එක්ක එකතු වුණා. ඒ අයට අල්ප මාත්‍රිකව හෝ මේ දේශනේ යමක් ලැබුණා නම් අප දරන ලද ප්‍රයත්නයේට තියෙන ගෞරවය එයයි. ඒ ගෞරවය අපි කල්පනා කරනවා මේ රටේ මාතෘ භූමියට නැත්නම් මේ මගේ රටට අනාගතයට යමක් කරන පිරිසක් විදියට ඔබට වෙනස් වෙන්න අවස්ථාවක් උදා වේවා කියලා. ඉතින් ඒ නිසා උරුමය සුරකින්න තමන්ගේ ජීවිතේ දිය කරලා හරින අපි හැමතිස්සෙම නොමැරෙන නොවේයි මැරෙන මිනිසුන් ලෙස නමුත් අනාගතය ආරක්ෂා කරන මිනිසුන් ලෙස කටයුතු කරන්න වග බලා ගනිමු කියන යෝජනාව කරමින් මාව මේ දේශනයට එකතු කරගන්න උත්සාහ කළාට බොහොම ස්තුතිවන්ත වෙමින් අපි අද දේශනය හමාර කරනවා. ඔබ සියලු දෙනාටම ජයශ්‍රී. බොහොම ස්තුතියි.